नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि मम प्राणघातयन् वैलकीम नमो शिक्षापदय समादन्विमि मम सुरकमिन् वैलकीम नमो शिक्षापदय समादन्विमि मम वरदिकाम सेवनयन् वैलकीम नमो शिक्षापदय समादन्विमि मम बरुकीमिन् वैलकीम नमो शिक्षापदय समादन्विमि मम केलां कीमिन् वैलकीम नमो शिक्षापदय समादन्विमि मम परुष वचन कीमिन् वैलकीम नमो शिक्षापदय समादन्विमि मम हिस्वचन कीमिन् वैलकीम नमो शिक्षापदय समादन्विमि तिसरණ सहित मागे में शीलय संसार दुखिं निदहस्वीम पिनिसम हेतु एवा वासना वेवा साधु 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 नमस्कार वेवा बुදුරුවනට සමදා බුදු හිමි
සරණ යමි නමස්කාර වේවා ධම්මරුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි අද ඉගෙන ගන්නේ සංයුත්ත නිකායේ 4 වෙනි කොටසට අයිති දේශනාවක්. මේක මතක තියාගන්න බොහොම ලේසි. මේ දේශනාවේ නම අවිද්‍යාව දුරු කිරීම ගැන වදාළ දෙසුම. ඒ කියන්නේ මේ දේශනාවේ නම අවිජ්ජා පහාන සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? මේ දේශනාව අපිට ගොඩක් වටිනවා. මොකද අපි තුලත් මේ අවිද්‍යාව තියෙන නිසා. සවැත් නුවර ජේතවනාරාමේදී මේ දේශනාව වදාළේ. එක්තරා භික්ෂුවක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා වන්දනා කරලා වාඩි වෙලා මෙන්න මේ කාරණාව විමසුවා. ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේගෙන් අහුවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, කෙනෙකුට අවිද්‍යාව දුරු වන්නේ, විද්‍යාව පහළවන්නේ කොයි විදියට ජීවිතේ දකින්නකොටද? කොයි විදියට ජීවිතේ දැනගන්නකොටද? කොයි විදියට ජීවිතේ දැනගන්නකොටද? මොකක්ද අහපු ප්‍රශ්නේ? ඔව්, කෙනෙකුට මේ තමන්ගේ ජීවිතය තුල තිබෙන අවිද්‍යාව දුරු වෙලා යන්නේ, විද්‍යාව පහළ වෙන්නේ කොයි ආකාරයෙන් මේ ජීවිතය අවබෝධ කරනකොටද? කොයි ආකාරයෙන් මේ ජීවිතේ දකින්නකොටද කියලයි ඇහුවේ. ඉතින් මේකෙදි බුදුරජාණන් වහන්සේ වදාලා, භික්ෂුව මෙච්චරයි මේක කරන්න තියෙන්නේ. මොකද්ද? ඇස අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට, ඇස අනිත්‍ය වශයෙන් දකිනකොට අවිද්‍යාව දුරු වෙනවා, විද්‍යාව උපදිනවා. ඇසට පෙනෙන රූප අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට, ඒ රූප අනිත්‍ය වශයෙන් දකිනකොට අවිද්‍යාව දුරු වෙනවා, විද්‍යාව උපදිනවා. ඇසේ ඇතිවෙන විඥාණය අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට, අනිත්‍ය වශයෙන් දකිනකොට අවිද්‍යාව දුරු වෙනවා, විද්‍යාව උපදිනවා. ඇසයි රූපයි විඥානය එකතු වීම, ඇසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට, ඇසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් දකිද්දී අවිද්‍යාව දුරු වෙලා යනවා, විද්‍යාව පහළ වෙනවා. ඊළඟට ඇසේ ස්පර්ශයෙන් හට ගන්නවා නම් යම්කිසි සැපක් වේවා, දුකක් වේවා, උපේක්ෂාවක් වේවා,
අන්නේ සියලු විඳීම් අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට අනිත්‍ය වශයෙන් දකිනකොට අවිද්‍යාව දුරු වෙනවා විද්‍යාව පහළ වෙනවා. ක්‍රමේ සරල නැද්ද? ඔච්චරයි තියෙන්නේ. ආයතන හයටම ওই විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා ක්‍රමේ සරල නැද්ද? සරලයි. එතකොට මෙවැනි සරල ක්‍රමයක් තිබෙද්දී අපට මේ කරා යන්න බැරි. අපි මේ ජීවිතය ගැන කල්පනා කරන පිළිවෙලේ තියෙන අපහැදිලිකම නිසා අපි මේ ජීවිතයේ තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ක්‍රමයට කල්පනා කරන්නට මහන්සි ගත්තොත් අපිට මේක ඉච්චර අමාරු වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දැන් මේකේ පෙන්වුවේ මොකද්ද? මොකද්ද බලන්න කිව්වේ? ඇස අනිත්‍ය වශයෙන්. එච්චර බලන්න කිව්වේ මේකේ. මේ ආයතන හයටම තියෙනවා. කන අනිත්‍ය වශයෙන් බලන්න. නාසය අනිත්‍ය වශයෙන් බලන්න. දිව අනිත්‍ය වශයෙන් බලන්න. කය අනිත්‍ය වශයෙන් බලන්න. මනස අනිත්‍ය වශයෙන් බලන්න. ඇහැට පේන රූප අනිත්‍ය වශයෙන් බලන්න. කනට ඇසෙන ශබ්ද අනිත්‍ය වශයෙන් බලන්න. නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍ය වශයෙන් බලන්න. දිවට දැනෙන රස අනිත්‍ය වශයෙන් බලන්න. කයට දැනෙන පහස අනිත්‍ය වශයෙන් බලන්න. මනසට සිතෙන අරමුණු අනිත්‍ය වශයෙන් බලන්න. ඇසේ විඥාණය අනිත්‍ය වශයෙන් බලන්න. කනේ විඥාණය අනිත්‍ය වශයෙන් බලන්න. නාසයේ විඥාණය අනිත්‍ය වශයෙන් බලන්න. දිවේ විඥාණය අනිත්‍ය වශයෙන් බලන්න. කායේ විඥාණය අනිත්‍ය වශයෙන් බලන්න. මනස විඥාණය අනිත්‍ය වශයෙන් බලන්න. ඊළඟට ඇසයි රූපයි විඥාණය එකතු වීම ඇසේ ස්පර්ශයේ අනිත්‍ය වශයෙන් බලන්න. කනයි ශබ්දයි විඥාණය එකතු වීම කනේ ස්පර්ශයේ අනිත්‍ය වශයෙන් බලන්න. නාසය ගඳ සුවඳයි විඥාණය එකතු වීම නාසයේ ස්පර්ශයේ අනිත්‍ය වශයෙන් බලන්න. දිවයි රසයයි විඥාණය එකතු වීම දිවේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් බලන්න. කයයි පහසයි විඥාණය එකතු වීම කයේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් බලන්න. මනසයි අරමුණු විඥාණය එකතු වීම මනසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් බලන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඇසේ ස්පර්ශයෙන් හටගන්නව නම් යම් සැප දුක් උපේක්ෂා විඳීම් ඒවා අනිත්‍ය වශයෙන් බලන්න. කනේ ස්පර්ශයෙන් හටගන්නා සැප දුක් උපේක්ෂා විඳීම් අනිත්‍ය වශයෙන් බලන්න. නාසයේ ස්පර්ශයෙන් හටගන්නා සැප දුක් උපේක්ෂා විඳීම් අනිත්‍ය වශයෙන් බලන්න. දිවේ ස්පර්ශයෙන් හටගන්නා සැප දුක් උපේක්ෂා විඳීම් අනිත්‍ය වශයෙන් බලන්න. කයේ ස්පර්ශයෙන් හටගන්නා සැප දුක් උපේක්ෂා විඳීම් අනිත්‍ය වශයෙන් බලන්න. මනසේ ස්පර්ශයෙන් හටගන්නා සැප දුක් උපේක්ෂා විඳීම් අනිත්‍ය වශයෙන් බලන්න. ඔච්චරයි මේකේ තියෙන ක්‍රමය. බුද්ධ දේශනාව එතනින් මේකේ අවසන්. එතකොට අපිට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ සංකීර්ණ ක්‍රමයක් නෙවෙයි. එහෙනම් බොහොම සරල එකක් ඉදිරිපත් කරන්නේ. නමුත් අපිට ඒ සරල බවට ප්‍රවේශ වෙන්න අමාරුයි. ඒ අපේ ගොඩනගාගෙන ඉන්නේ අපි සංකීර්ණ එකක්. මේ අනිත්‍ය වශයෙන් බලන්න නම් එයා බලන්න ඕනි කොහෙන්ද? තමාගෙන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ලෝකේ එකම එක දෙයකට ගලපන්න පුළුවනි. ඒ කුමකටද? තමාට පමණයි මේ ධර්මයේ ගලපන්නේ. තමාට මේ ධර්මයේ ගලපා බලන අතුරු මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්නට බෑ. තමාට මේ ධර්මයේ ගැලපුවොත් විතරයි
මේ ධර්මයේ ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවල පැහැදිලිවම සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ වදාලා ඔබට මතක ඇති මහණෙනි මේ ධර්මයේ තිබෙන්නේ කුල්ලූපමං වූ භික්ඛවේ දේසිස්සාමි නිතරණත්තාය නෝගහනත්තාය. මහණෙනි මේ ධර්මයේ ඔබට මේ කියා දෙන්නේ පහුරක් වගේ පාවිච්චි කරන්නයි. ඊතර වීම පිණිස ග්‍රහණය කර ගැනීම පිණිස නොවේ. එවනම් අපිට මේ ධර්මයේ පවා තිබෙන්නේ ඊතර වීමට පාවිච්චි කරන්නයි. ග්‍රහණය කර ගැනීමට නොවේ. එහෙමනම් මේ ධර්මයට සම්බන්ධ වෙන අපි අන්නේ පැහැදිලි ඉලක්කයේ තුල අපි රැඳී සිටින තාක් අපිට මේ ධර්මයේ කරා යන්න පුළුවන්. මේ ඉලක්කෙන් බැහැර වුණොත් අපි කාටවත්ම මේ ධර්මයේ දියුණු කරගන්නට බැරි යනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිත තුලින්ම අපි ගලප බලන්න ඕනේ. බාහිර අයගේ ජීවිතයට අපි බලෙන් ගලපවන්න ගියොත් සමහරට ඒගොල්ලෝ තරහ වෙනවා. අපිට කරන්න තිබෙන්නේ තමන්ගේ ජීවිතයට ගලපන එක. නමුත් මේ රටේ තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගලපන්න පුරුදු වෙලා තමන්ට නෙවෙයි. මොකේටද? විද්‍යාවට ගලපන්න පුරුදු වෙලා තියෙනවා තමන්ට ගලපන්න නැතුව. ක්‍රමේ හරිද වැරදිද? සම්පූර්ණයෙන්ම වැරදි. පින්වතුනි අපි දැන් ඉස්කෝලවල ගියා ඉගෙන ගත්තා. විභාග ලිව්වා, ඔය සුද්ධංගේ පොත් කියෙව්වා. විද්‍යාව ඉගෙන ගත්තා. කවදාවත් අපි ඒව ඉගෙන ගත්ත කියලා අපි ඒව සරණ යන්න ඕනේ නැහැ. අපි සරණ යන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. දැන් බලන්න මේ දැන් අපි දන්නවා මේ රටේ අන්‍යාගමික මතවලට මේ බෞද්ධ ජනතාව අහු වෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවනේ. ඒ අහු වෙන්නේ මිනිස්සු මෝඩ නිසාද බුද්ධිමත් නිසාද? එහෙනම් මේ මෝඩකම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න බලන්න කාලාම සූත්‍රය. කාලාම කියලා තිබුණා නියම් ගමක්. ඒ ගමේ හිටි මිනිස්සුන් හැදුන්නෙවෙත් කාලාම කියන නමෙන්. ඒ ගමේ මිනිස්සු මේ ලංකාවේ බෞද්ධයෝ වගේ රවට්ටන්න පුළුවන් જાතියක් නෙවෙයි. ඒ මිනිස්සු ඒ ගමේ බොහොම ඥානවන්ත පිරිසක් බව තේරෙනවා. බුදුරජාණන් වහන්සේ ගමට වැඩම කළා. වැඩම කරපු වෙලාවේ ඒ මිනිස්සු රැස් වුණා. රැස් වෙලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා උන්වහන්සේ කරේ යම්කිසි විශ්වාසයක් ඇති වෙන්නේ නැති මේගොල්ලන්ට. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ යොමු කළා. කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ගමට එනවා ආගම් වල මිනිස්සු, එක එක ආගම් වල මිනිස්සු. ඇවිල්ලා අපිට තෑගි බුබ දීලා හිට කියනවා මේක තමයි ඇත්ත, අනිත් ඒවා බොරු. එහෙමද කියලා අපිත් අහනවා. ඒ අය ගියාට පස්සේ වෙන ආගමික කණ්ඩායමක් එනවා. ඇවිල්ලා කියනවා අර කියාපු එක බොරු, මේක තමයි ඇත්ත. ඒගොල්ලෝ ගියාට පස්සේ තව කණ්ඩායමක් එනවා. ඇවිල්ලා කියනවා අර දෙගොල්ලම කියාපු එක බොරු, මේක තමයි ඇත්ත කියලා. භාග්‍යතුන් වහන්සේ අපි එකක්වත් පිළිගත්තේ නැහැ. අපිට සැකයක් ඇති වුණා කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා. අපිට මේ ගැන අපි බොහොම සැක කරනවා කිව්වා මේගොල්ලන්ගේ මේ ප්‍රකාශ ගැන. මිනිස්සු බුද්ධිමත්ද නැද්ද? අන්න බුද්ධිමත් මිනිස්සු. දැන් වර්තමානයේ ලංකාවේ ලෝකෙ මිනිස්සු දැන් ඉස්සර වගේ නෙවෙයි මිනිස්සු හරි බුද්ධිමත් කී කියනවා. ඒක මොන බොරුද කියලා තේරෙනවා. ඒ කාලම සූත්‍රය කියවනකොට බුද්ධිමත් මිනිස්සු අන්න මේ කාලේ එහෙමද ටකරන් කෑල්ලක් දීලා කියනවා මේ අරක බොරු මේක ඇත්ත. එතකොට එයා පිළිගන්නේ මොකක් දිහා බලලාද? ටකරම දිහා බලලා. එතකොට හරිද ක්‍රමේ? එතකොට අපිට පේනවනේ මේ මිනිස්සු බුද්ධිමත් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේට මේ කියා හිටිය ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපිට හරි සැකයි කිව්වා මේ ගැන. කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ?
බුදුරජාණන් වහන්සේ වදාලා කාලාවේනි හරියට හරි කිව්වා. සැකකල යුතු තැනමයි මේ සැකකලේ. විචිකිච්ඡාව ඇති විය යුතු තැනමයි විචිකිච්ඡාව කලේ. ඔය එක එක්කෙනා කියාගෙන ආවට පිළිගන්න එපා කිව්වා. තර්කයට ගැලපුණා කියලා පිළිගන්න එපා. මා තක්ක හේතු. න්‍යායට ගැලපුණා කියලා ඒක පිළිගන්න ඕනේ නැහැ. මා ණය හේතු. එක එක්කෙනාගෙන් කියාගෙන ආවා කියලා පිළිගන්න එපා. මා අනුස්ස වේන. මතවාද වශයෙන් ගලපුණා කියලා පිළිගන්න එපා. මා දිට්ඨි නිජ්ජානක්ඛන්ති. බලාගෙන ගියාම මේකත් හරිනේ කියලා පිළිගන්න එපා. මා බබ්බ රූපතාය. මේ විදිහට කියාගෙන ගියොත් නම් මේක තේරෙනවා කියලා. මා ඉතිකිරාය. එහෙම ගන්නත් එපා. මේවා අපේ પરම්පරාගතව ඉඳලා මේ පොත්වල තියෙන්නේ. මෙහෙමයි කියලා කිව්වට පිළිගන්න එපා. මා පිටක සම්පදානේන. මේ කියන්නා වූ එක්කෙනා මහා පිළිගත් කෙනෙක්. ඒ නිසා අපි පිළිගන්න ඕන කියලා එහෙම පිළිගන්න ඕනේ නැහැ කියනවා. මා සමනෝ ගරු. මේ අපේ ගුරුවරයයි මේ කියන්නේ කියලා එහෙම පිළිගන්න ඕනේ නැහැ කියනවා. කියලා බුදුරජාන් වහන්සේ කාලාමේ ඔබම තේරුම් ගන්න නිදහස් පුද්ගලයෙක් හැටියට. ඔබම තේරුම් ගන්න කිව්වා මෙන්න මේක. ඔබ විමසන්න කිව්වා මේක. කියලා කාලාමයෙන් ඇහුවා මෙහෙම. කාලාමේදී කෙනෙකුගේ හිතේ ඇති වෙනවා ලෝභය. මේ ලෝභය ඇතිවීම එයාටත් අනුන්ටත් යහපත පිණිසද පවතින්නේ අයහපත පිණිසද කියලා ඇහුවා. ඉතින් කාලාම කල්පනා කරලා උත්තර දෙන්න කිව්වා. දැන් ඔබෙන් ඇහුවොත් ඔබ කල්පනා කරලා උත්තර දුන්නොත් මොකක්ද දෙන්නේ උත්තරේ? අයහපත පිණිස. කොහොමද මේ තීරණයට ඔබ එන්නේ? ලෝභය මුල් කරගෙන මිනිස්සු ප්‍රාණඝාත කරනවා, සොරකම් කරනවා, වැරදිකාම සේවනයේ දෙනවා, මත්පැන් පානය කරනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, වංචනික ලෙස අධාර්මිකව සල්ලි හම්බ කරනවා. මේ ඔක්කොටම හේතුව මොකද්ද? අභ්‍යන්තරයේ තිබෙන ලෝභය. එහෙනම් ලෝභය කියන්නේ අහිත පිණිස දුක් පිණිස පවතින එක. බුදුරජාණන් වහන්සේ වදාළා ඒක ඒ විදිහට බලනවා මිසක් මේක එක්කෙනා කිව්වට බලන්න එපා. තර්කයට ගලපුණා කියලා බලන්න එපා. බලන්න යහපත අයහපත සිද්ධ වෙන ආකාරය. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා කාලාමයෙන් කාලාමය කෙනෙකුගේ හිතක ඇති වෙන ද්වේෂය යහපත පිණිසද පවතින්නේ අයහපත පිණිසද පවතින්නේ කියලා හිතන්න කියනවා. අන්න එහෙම නුවණින් විමසනකට අපිට තේරෙනවා මේ ද්වේෂය නිසා මිනිස්සු මේ මිනී මරනවා, හොරකම් කරනවා, වැරදිකාම සේවනයේ දෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. අධාර්මික ජීවිත ද්වේෂය නිසා මාන්තිවරු උස්සනවා. මේ ඔක්කොම එන්නේ මොකෙන්ද? හිතක ඇති වෙන ද්වේෂය. ද්වේෂය මුල් කරගෙන මේ ඔක්කොම එක්ක ලෝභය, එක්ක ද්වේෂය. එතකොට හිත සුව පිණිසද පවතින්නේ අහිත පිණිසද? අහිත පිණිස පවතින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ විමසලා බලන්න මේ හිතේ ඇති වෙන මෝහය අහිත පිණිසද පවතින්නේ හිතසුව පිණිසද කියලා. දැන් එතකොට විමසලා බලන්න Tamanට ඉඩ දෙන්න. Taman නුවණින් විමසනකට Taman බුද්ධිමත් නම් Taman අවබෝධ කරගන්නවා මේ ලෝභයත්, මේ ද්වේෂයත්, මේ මෝහයත් අහිත පිණිස දුක් පිණිස පවතිනා මිසක් යහපත පිණිස පවතින්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා කෙනෙකුගේ සිතේ හටගන්නවා නම් ලෝභ නැතිකම ඒක හටගන්නේ හිතසුව පිණිසද අහිත පිණිසද කියලා. හිතසුව පිණිස ඒ වෙනුවෙන් එයා ප්‍රාණඝාත කරන්නේ, සොරකම් කරන්නේ, වැරදිකාම සේවනයේ දෙන්නේ, මත්පැන් බොන්න පටන් ගන්නෑ, බොරු කේලම් කියන්නේ මොකක්වත් නැති නිදහස් ජීවිතයක් යාගෙවනවා. ඊළඟට අහනවා කෙනෙකුගේ හිතේ ද්වේෂය නැත්තම් ඒක හිතසුව පිණිසද අහිත පිණිසද? ඉතින් කාලාම වශයෙන් කිව්ව ස්වාමීනි හිතසුව පිණිසයි. කෙනෙකුගේ මෝහය නැත්තම් හිතසුව පිණිසද අහිත පිණිසද?
හිතසුව පිණිසයි. එහෙනම් කාලාමනි ඔන්න ඔය විදිහට බලන්න. මේ එක එක්කිනා කියාගෙන ආවා කියලා බලන්න එපා. මේ තර්කයට ගැලපුණා කියලා බලන්න එපා. න්‍යායට ගැලපුණා කියලා බලන්න එපා. මේ තමන්ගේ මතයට ගැලපුණා කියලා බලන්න එපා. පොත්වලින් ආවා කියලා බලන්න එපා. බලාගෙන ගියම මේකත් හරිනේ අරකත් හරිනේ කියලා බලන්න එපා. මේ කියන්නා වූ කෙනා සැලකිය යුතු කෙනෙක් නෙවෙයිද කියලා බලන්න එපා. බලන්න කිව්වා නිදහසේ මේක ගලපලා තමාම දැනගන්නවා කිව්වා මේ ධර්මය කියලා බුදුරජාණන් වහන්සේ වදාළ කාලාමේනි තථාගතයන් වහන්සේ මෙන්න මේ ලෝභ දේශ මොහ නැති කිරීමට ධර්ම දේශනා කරන්නේ. අලෝභ අදෝස මොහ ඇති කර ගැනීමට ධර්ම දේශනා කරන්නේ. එච්චරයි කිව්වේ කාලාමවරු තිරුවන් සරණ ගියා. එතකොට අපිට පැහැදිලිව පේනවා බුද්ධිමත් මිනිසයා මේ ධර්මයේ තෝරගන්නේ බුද්ධිමත් පිළිවෙලකටයි. බුද්ධිහීනෙක් කෙනාට තහඩු කෑල්ලක් සබන් කෑල්ලක් දුන්නාම යා ධර්මයෙන් තෝරගන්නවා. එතන අපිට පැහැදිලිව පේනවා අන්න එහෙම ධර්මයක් තෝරගත්තට පස්සේ අන්නේ ධර්මය මා කිව්ව එක ගලපන්නේ විද්‍යාවට නෙමෙයි, ඒක ගලපන්නේ ආර්ථික විද්‍යාවට නෙමෙයි, සමාජ විද්‍යාවට නෙමෙයි, සංගීතයට නෙමෙයි, ගණිතයට නෙමෙයි, භූගෝලයට නෙමෙයි. ඒක ගලපන්නේ මොකේටද? තමාට ගලපන්න නම් තමා තුළ පිහිටවන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. ඒකට කියන්නේ සිහිය. තමන් තුළ සිහිය පිහිටවලා තමයි තමන්ට මේ ධර්මයේ ගලපන්න තියෙන්නේ. තමන් තුළ සිහිය පිහිටවා ගන්න නැතුව මේ ධර්මයේ ගලපා ගන්න බෑ. දැන් අපි ඉගෙන ගත්තා අවිජ්ජා පහන සූත්‍රයේදී ඇස අනිත්‍ය වශයෙන් අවබෝධ කරගන්න ඕන කියලා. කන අනිත්‍ය වශයෙන් අවබෝධ කරගන්න ඕන කියලා. මේවා අනිත්‍ය වශයෙන් අවබෝධ කිරීම ඉබේ සිද්ධ වෙන එකක් නොවේ. මෙය තමා විසින් ඊටාම කල්පනාකාරීව සිහිය පිහිටුවීමෙන් තමන්ගේ කය ගැන තමන්ගේ සිත ගැන විඳීම් ගැන මේ සෑම දෙයක් ගැනම සිහිය පිහිටුවීමෙන්ම තේරුම් ගන්න දේවල්. එතකොට පින්වතුනි අපිට තිබෙන දුෂ්කරතාවයේ සිහිය පිහිටුවා ගන්න තියෙන අමාරුව. සිහිය පිහිටුවා ගන්න උපකාර වෙන තව දෙයක් තියෙනවා. ඒක නැතිවීමෙන් වෙන්නේ. සිහිය පිහිටුවා ගන්න උවමනයි ධර්මයේ පෙන්නලා තියෙන විදිහට කල්පනා කිරීම. ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය. අන්නේම කල්පනා කිරීමෙන් විතරමයි මේ සිහිය පිහිටුවා ගන්න උවමනා කරන විදිහට මේ හිත සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ඒතර යෝනිසෝ මනසිකාරයේදී නැත්තම් කෙනෙක් එයාට සිහිය පිහිටුවා ගන්න බෑ. සිහිය පිහිටුවා ගන්න නැති කෙනෙක් එයාගේ මානසික ස්වභාවය එයා කවදාවත් දකින්නේ නැහැ. එයාගේ කල්පනාවේ හරි වැරද්ද දකින්නේ නැහැ. එයාට තේරුම් ගන්න බෑ. එහෙමනම් එයාට තේරුම් ගැනීම පිණිසයක් කළ යුත්තේ සිහිය පිහිටුවා ගැනීම. සිහිය පිහිටුවා ගන්න මං කෝ යෝනිසෝ මනසිකාරය ඕනේ. හැබැයි ඒක තිබුණත් වීරිය නැත්තම් බෑ. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට ඕනේ ලොකු වීරියක් ඕනේ. පින්වතුනි අපි මේ ජීවත් වෙන්නේ නිවන් අවබෝධ කරන්න බාධක කරුණු ගොඩක් එක්කයි. ඒකට උපකාරක කරුණුත් එක්ක නෙමෙයි අපි ජීවත් වෙන්නේ බාධක කරුණුත් එක්කයි. ප්‍රඥාව උපදවන්න තියෙන බාධක කරුණුත් එක්කයි අපි ජීවත් වෙන්නේ. සිහිය නොවන දුර්වල කරන කරුණුත් එක්ක. එකක් තමයි අපි ජීවත් වෙන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවට ආසාවකින් යුක්තවයි. ඒවට ආස කළාම හිතේ ස්වභාවය මොකද්ද? ඒ ආස කරන දේ පස්සෙම සිත ඇදලා යන්නේ. හොඳට බලන්න හිතලා දැන් අපි යමකට ආසා කළොත් ඒ ආස කරපු අරමුණ විසින් අපිව ගිල ගන්නවා.
ඊට පස්සේ අපේ හිතට ඒකම මතක් වෙනවා. ඒකම මතක් වෙනවා. අවගින් අපි ඔන්න මල් පැලයක් හිතුව ගන්න කල්පනා කළා කියලා. ඊට පස්සේ අපි පාරේ ගියත් තේ જાතිය මල් ගහක් දැක්කොත් මේක තමයි මං අර හොය හිටිය මල් පැලි. එහෙම කල්පනා කරනවා. මොකද අපේ හිතට ඒකට කියන්නේ කාමච්ඡන්දය කියලා. මේ වගේ ආස කරන දේම හිතට යනවා මිසක් හිතට සිහිය නෑ අපිට. එතන තියෙන මිච්ඡා සති සම්මා සතියට එන්න බෑ. එතකොට ඒක අපේ හිතේ තියෙන ගොඩ නැගිලා තියෙන බාධාවක්. ඒ බාධාව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සිහිය දියුණු කිරීමෙන්මයි. ඊළඟ එක අපේ හිතේ ඇති වෙන ගැටීම, තරහ, අමනාපය, ද්වේෂය. මෙන්න මේ ද්වේෂයක්, තරහ, ගැටීමක්, අමනාපයක් අපේ හිතට ආවහම ඒක ක්‍රියාත්මක වෙන්නේ නීවරණයක් හැටියටයි. නීවරණය කියලා කියන්නේ අපේ චිත්ත දියුණුවට අපගේ බාධාවක් හැටියට, ප්‍රඥාව දියුණු කර ගැනීමට බාධාවක් හැටියට, අපේ නුවණ දුර්වල කරන දෙයක් හැටියටයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ද්වේෂයක් කෙනෙකුගේ හිතේ ඇති වුණොත් අපේ හිතේ ස්වභාවය තමයි ඒ දේශ සහගත අරමුණක් ආවහම ඒ අරමුණ හිතෙන් පිළිගන්න එක. පිළිඅරගෙන අපි මොකද කරන්නේ ඊට පස්සේ? ඊට අනුකූලව ඒක වර්ධනය වෙන ආකාරයට කල්පනා කරනවා. ඒකට මොකද්ද කියන්නේ? අයෝනිසෝ මනසිකාරය යෙදෙනවා. අයෝනිසෝ මනසිකාරය යෙදෙන්න අපේ සම්පූර්ණ ලෝකයේ තුල මේ ද්වේෂය හැදෙන්න පටන් ගන්නවා. එතකොට අපිට පුළුවන් ද සිහිය පිහිටවන්න? බෑ. අපිට පුළුවන් ද නුවණ පිහිටවන්න? බෑ. අපිට පුළුවන් ද වීර්යය පිහිටවන්න? බෑ. අන්න මේවා එකක්වත් කරගන්න බැරි තත්ත්වයට අපිපත් වෙනවා අර නීවරණය නිසා. එතකොට මේවා අපේ හිතේ බාධක කරුණු හැටියට තියෙනවා. දැන් සමහර අය නම් ඉන්නවා තරහක් ඇති වෙන කරුණක් ආවහම ක්ෂණයෙන් එයා ඒක අත්හැරලා දානවා. එයාගේ වාසනාව ඒක. එයාගේ එතකොට හිත තියෙන්නේ එයාගේ හිතේ ඇති වෙන ද්වේෂ සහගත අරමුණ මොකක් වගේද එතකොට? ජලයේ ඇඳපු ඉරක් වගේ එක පාටම නැති වෙලා යනවා. එහෙම අයත් ඉන්නවා. සමහර කෙනෙකුගේ හිතට ද්වේෂය ආවහම ඒක යල්ලි යාට මතක් වෙනවා. මතක් වෙන්න එයා ඒකේ ආදීනව දකින්නේ නැහැ. එයා ඒක අල්ල ගන්නවා. ඒක හිතේ පිහිටව ගන්නවා. ඒ අනුව කල්පනා කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒ දේශයේ ප්‍රහාණය වෙන්නේ ආදීනව සලකන්න. හැබැයි යා පහු වෙනකොට පෙළඹෙනවා. ආදීනව සලකලා යා බැහැර කරනවා. ඒකට ටිකක් කල් යන නිසා ඒක වැල්ලේ ඇඳපු ඉරක් වගේ. සමහර කෙනෙකුගේ හිතේ ද්වේෂය එනවා. එයාට මතක් වෙනවා. මතක් වෙනකොට එයා ඒ ද්වේෂය වැළඳ ගන්නවා. එයා දැඩි ලෙස ඒකේ පිහිටුව ගන්නවා. එයා ඒකට අනුවම කල්පනා කරනවා. එයා ඒක ප්‍රහාණය කරන්න දන්නේ. එයා ආදීනව සිහි කරන්න දන්නේ. එයා ද්වේෂය හිතක ඇති වෙන ද්වේෂය අහිත පිණිස දුක් පිණිස පවතිනවා නේද? එතකොට මේ බඳු ද්වේෂයක් දැන් මගේ හිතේ හටාරම් තියෙනවා. මම මේක බැහැර කරන්න ඕනේ කියලා හිතන්න තේරෙන්නේ නැහැ යාට. එයා ඒ ද්වේෂෙම පිහිටෝ ඉන්නවා. ඒක හරියට ගලේ කිටු ඉරක් වගේ. එතකොට බලන්න අපේ ජීවිතය තුළ අපේ හිතේ ස්වභාවය ඔය ආකාරයට හැදිලා තියෙනවා. එතකොට මේව මැඩගෙන ඕනේ අපි සිහිය දිනු කරන්න. අපි නිකන් 100න් ඉන්න කිව්වට අපිට හරිය ලේසි 100න් ඉන්න කියලා කියන්න. නමුත් ඒක කරන එක්කිනා තමයි මේ හිතේ ස්වභාවය ඒ Tamanට වමනා කරන ආකාරයට නෙමෙයි හැදෙන්නේ. Tamanට එපා ආකාරයට හැදෙන්නේ. ඒ කියන්නේ Tamanට වමනා නැති ආකාරයට හිත හැදෙනවා. වමනා ආකාරයට හදාගන්න අමාරුයි. ධර්ම මාර්ගයේදී ගොඩාක්ම කෙනෙකුට බාධා පිණිස පවතින්නේ සමාධියටයි ප්‍රඥාවටයි ගොඩාක් බාධා පිණිස පවතින සමහර කෙනෙක් ඉන්නවා
බොහොම සරලව එයාට ඉතින් ගෙදර දොර අනිද්‍යව ලොක්කම අමතක කරන සරල ජීවිතයකටපත් වෙන්න සරල කෙනෙක් වෙන්න පුළුවන්. ව්‍යාපාර කටයුතු ඔක්කොමත් කරගෙන එයා සරල වෙලා ඉන්නවා. ඒකට තරහක් නැති කරගන්න පුළුවන් අය ඉන්නවා. ඒ කියන්නේ ඒක ගණන් ගන්න නැතුව ඉතින් අතහැරෙනවා. ඊටතර බාධා පිණිස පවතින කරුණු දෙකක් මම දකිනවා. මේ සීය පිටුවා ගන්න බාධක. එකක් තමයි නිදිමත, අලස බව. එතකොට මේ ඒක ප්‍රබල බාධකයක් හැටියට අපේ ජීවිතවල ක්‍රියාත්මක වෙනවා. භාවනා කරන්නේ නැතුව අපිට ඕන එකක් කරන්න පුළුවන්. නේද? ඔව් වාඩි වෙලා භාවනා කරන්න කල්පනා කරන ඒක ඇර අනිත් ඕන එකක් කරන්න අපිට ලේසි. අරකට අපි හිත යොමු වෙන්නේ. ඒකට හිත යොමු වෙන්නේ ඉක්මනින්ම පංච නීවරණ සංසිඳන කෙනා. ඉක්මනින්ම පංච නීවරණ සංසිඳන කෙනා ඉක්මනින්ම භාවනාවට යොමු වෙනවා. ඒ පිරිස ටිකයි ඉන්නේ. වැඩි පිරිසක් ඉන්නේ ඉක්මනින්ම පංච නීවරණ සංසිඳෙන්නේ නැති. අන්නේ කෙනා උත්සාහය, වීරිය, යෝනිසෝ මනසිකාරය ආදිය තුලින්මයි පින්වතුනි මේ ප්‍රශ්නේ විසඳන්න දුවලා විසඳන්න බෑ. භාවනා කරන ආසන මාරු කරලා විසඳන්න බෑ. භාවනා පන්ති මාරු කරලා විසඳන්න බෑ. භාවනා කරන කුටිය වෙනස් කරලා විසඳන්න බෑ. ආරණ්‍යෙන් ආරණ්‍යයට මාරු වෙලා විසඳන්න බෑ. එහෙම විසඳෙනවා නම් ඉස්සල්ලාම විසඳෙන්නේ මට. එහෙම විසඳෙන්නේ නැහැ. විසඳෙන්නේ කොහොමද ඒක? මේක නුවණින් කල්පනා කරලමයි. නුවණින් තේරුම් අරගෙනමයි. මෙතන හොඳ නැහැ කියලා වෙන තැනකට ගියා කියලා විසඳෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ එහෙමමයි. දිව්වා කියලා විසඳෙන්නේ නැහැ. විසඳෙන්නේ සිහිය පිහිටුවලමයි. නුවණ පිහිටුවලමයි. ඉතින් ඒක තේරුම් ගන්නකම් එයා දුවනවා. ඒක තමයි හැටි. අපිට හිතෙනවා මෙතන හිටියට හරි නෑ මේ දේශගුණී බලපාලා වෙන්නේ නැති. වෙන තැනකට යනවා. එතන භාවනා කරගෙන හරියන්නේ කෑම හරි නැතුව ඇති. ඔන්න වෙන තැනකට. අපි කවදාවත් අපේ මූලික ප්‍රශ්නේ අඳුනගන්න නැතුව අපි බාහිර හේතු තමයි දකින්නේ චිත්ත දියුණුවට බාධක හැටියට. ඒකෙදී අපි නෝනෙන් විමසලා තේරුම් ගන්න ඕනේ. මම කිව්වා ප්‍රධාන බාධක දෙකක් මම දකිනවා මේ නීවරණයන්ගෙන්. එකක් මේ නිදිමත අලස බව, අනිත් එක හිතේ විසිරීම. මෙන්න මේවා කවදාවත් දුවලා බේරෙන්න පුළුවන් දේවල් හෝ මේ ස්ථාන වෙනස් කරලා බේරෙන්න පුළුවන් දේවල් හෝ නොවේ. තමන්ම හිතාමතා තමන්ම ඉවසගෙන තමන්ම නුවණින් කල්පනා කර කර තමන් නැගී සිටින්න ඕන දෙයක්. ඉතින් ඒ නිසා මේ දැන් බලන්න එතකොට අපේ හිත සකස් වෙලා තිබෙන්නේ සිහිය දියුණු කරන්න අනුබල ලැබෙන්න නෙමෙයි. එහෙනම් සිහිය දියුණු කරගන්න අමාරු වෙන්නයි. මේ ලෝකේ සියලු දෙනාම සිහිය දියුණු කරගෙන තියෙන්නේ මහන්සියෙන්. අමාරුවෙන්, උත්සාහයෙන්. ඉබේ සිහිය දියුණු වෙච්ච කෙනෙක් මට හම්බ වෙලා නැහැ. ඉබේ සිහිය දියුණු වෙන නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරයිද මෙහෙම? මහණෙනි මම කැමති එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මම කැමති ලස්සන වනාන්තරයකදී. කියන මහණෙනි මම කැමති මේ ආරණ්‍යයේ මෙන්න මෙවැනි භික්ෂුවක ඉන්නවනම්. එයා පළඟක් බැඳගෙන වාඩි වෙනවා. වාඩි වෙලා අදිෂ්ඨාන කරගන්නවා මාගේ ශරීරයේ මස්ලේ වියලේවා සම්නහර ඇට ඉතුරු වේවා මම මේ ධර්මය අවබෝධ කරන තුරාවට නැගිටින්නේ නැහැ කියන වීරිය ගන්නයිට මම කැමතියි කියනවා. ඒක බලන්න. අපි මේ උඩින් පල්ලෙන් අත ගාලා අපි අපෙත් වැඩ කරගෙන ජාම බේරගෙන මේක කරගන්න. එහෙම වෙන්නේ නැහැ. මේකේ තිබෙන්නේ උත්සාහයෙන් සිහිය පිටවලා. උත්සාහයෙන් සිහිය පිටවනවා කියන්නේ ඒකයි. මොකද සිහිය කියන එක ඉබේ පිටන්නේ නැහැ. උත්සාහයෙන් පිටන්නේ. හැබැයි ඒකෙදී යාට පුළුවන්කම තියෙන්න ඕන හොඳට
නුවණින් විමසන්න. නුවණින් විමසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අන්නේ නුවණින් විමසන්න පුළුවන්කම තියෙන උත්සාහයෙන් යුක්තව සිහිය පිටවන්න කල්පනා කරන එක්කෙනා අන්නයා තමයි ටික ටික ඔන්න කය කෙරෙහි සිහිය පිටවා ගන්නවා. ඉරියව් පවත්වනකට සිහිය පිට හැම දෙයකම ඕනේ සිහිය. දැන් අපි ගත්තු සීල් රකින්නේ. සීල් රකින්න සිහිය ඕනේද නැද්ද? සිහිය ඕනේ. සිහිය ඇති වෙන්න ඉන්ද්‍රිය සංවරය ඕනේ. ඉන්ද්‍රිය සංවරය නැතුව සිහිය ඇති. මම උදාහරණයක් කියන්නම්. අපි කියමු ඔන්න ගෙදරක ෆ්‍රිජ් එකක් තියෙනවා. ෆ්‍රිජ් එකේ මොනවා හරි දාලා තියෙනවා. එයා පුරුදු වෙලා තියෙන හවසට ආපු ගමන් ඇරියා මේක බැලුවා මොනවද තියෙන්නේ ගත්ත මොනවා හරි කටේ දාගෙන හපන්න. පුරුදු වෙලා තියෙනවා කියමු. දැන් මෙයාට පොයේ දවසක් ආවා. සාමාන්‍ය පොයේ දවසේ උදේ සිල් ගත්තා. හවස සිල් පවාරණය කළා. භාග සිල්නේ. ඒ පවාරණය කළා. පවාරණය කරගෙන ඔන්න ගියා ගෙදර. වෙනද වගේම ගියා වට දාලා දැම්මා මල්ල වීසි කළා පැත්තකට ගියා ෆ්‍රිජ් එක ඇරියා බැලුවා මොනවද තියෙන්නේ කටේ දාගන්න. දැන් අපි කිව්ව මෙයා කල්පනා කළා දවසක් නැහැ. මං අද දවසේ සීලයක් රකින්නවා. කියලා සිල් සමාදන් වෙලා එතන විකාලව වෙන ශික්ෂාපදත්‍ය සමාදන් වෙලා කෙලින්ම යනවා ගෙදර. දැන් යාට අර පරණ පුරුද්දට ෆ්‍රිජ් එක ළඟට යනවා. දැන් කවුද මෙයාට සිහිපත් කරලා දෙන්නේ උඹ දැන් සීල් සමාදන් වෙලා ඉන්නේ කියලා? සීය පිටන්න ඕනේ ඉන්ද්‍රිය සංවරිත එක්ක. එතකොට මතක් වෙන්නේ ආද මම සිල් අරගෙන ඉන්නේ. එයා ඒක හිම අතැල්ලා එනවා. එතකොට ඒක එයාගේ ඒක වීරියක් නෙමෙයිද ඒක? සීය නෙමෙයිද? එතකොට බලන්න සීය තිබුණ නැත්තම් කටේ දාගෙන හපලා ගිල්ලට පස්සේ මතක් වෙනවා සීල් ගත්තන්නේ. වෙන දේවල් මම මේ කියන්නේ. එහෙමනම් බලන්න සිහිය නැත්තම් අපිට වරදින්න තියෙන අවස්ථාවල් වැඩි. මගේ පෞද්ගලික ජීවිතය තුළ මට මානසික කල්පනාවල් වැරදිලා තියෙනවා නම් මගේ වචනේ වැරදිලා තියෙනවා නම් මගේ ක්‍රියා වැරදිලා තියෙනවා නම් හැම වෙලාවම සිහිය නැති වෙලාවක්. ඔබේ කොහොමද කියන්න බලන්න. සිහිය තිබිච්ච කිසි වෙලාවක වැරදිලා නැහැ. සිහිය හොඳට සිහිය පිටවාගෙන ඉන්න වෙලාවක හිතට ඇති වෙනවා නම් අකුසලයක් කෙවලෙම ප්‍රහාණය කරන්න පුළුවන්. හොඳට සිහිය පිටුන ඉන්න වෙලාවක වචනයෙන් වරදින්න යනවා නම් වචනේ වළක්වන්න පුළුවන්. කයෙන් වළක්වන්න පුළුවන්. සිහිය නැති වෙලාවට බෑ. ඔබට බලන්න ඔබේ අත්දැකීම මොකද්ද? එහෙම නේද? එතකොට බලන්න එහෙමනම් මේ සිහිය පුදුම විදියට අපට අපේ ජීවිතයේදී උපකාර කරනවා. එවනම් අපි මේ නෝනින් සලක සිහිය පිටුවමින් වීරිය පිටුවමින් යන්න තියෙන්නේ. එහෙමනම් මේක ගොඩනගන්න තිබෙන්නේ කවුරු තුලද? තමන් තුල මේක ගොඩනගන්න තිබෙන්නේ. මේක බාහිර කෙනෙක් තුල බලෙන් ගොඩනගා ගන්න යන්න එපා. බාහිර කෙනෙක් තුල බලෙන් ගොඩනගන්නත් බෑ. ඒ නිසා තමන් තුල දැන් කවුරුත් හිතන්න එපා මම අපේ ආමිනේ අපේ ළමයි අපේ ආච්චි සීයා මුත්තා ඔක්කොම එකට සතිපට්ඨාන වඩ아가න යන් වෙයිද? එහෙම වෙන්නේ නැහැ. සාහට පවුලේ එක්කෙනයි. ඉතින් ඒ වගේ එකක් මේක. ඉතින් මේක බොහොම හොඳට 100 පිටවන්න දක්ෂ එක්කෙනා විතරයි මේක දිනු කරගන්න යන්නේ. එතකොට මෙයා 100 පිටවාගෙන එයා අවිද්‍යාව ප්‍රහාණය කිරීම පිණිස නුවණ හසුරුවනවා. කොහොමද නුවණ හසුරුවන්නේ? අවිද්‍යාව කියන එක දන්නව නේද? අවිද්‍යාව කියලා කියන්නේ මේ අපි ගත්තොත් මේ අසකන්නාසයේ දිව ශරීරයේ හිතන කතා කරන්නේ. මේකම කියමු. දැන් මේ අනිත්‍ය වශයෙන් බලන්න කියලා කොටසක් තියෙනව නේද? අවිද්‍යාව කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු, ඇසේ විඥානේ, කනේ විඥානේ, නාසයේ විඥානේ, දිවේ විඥානේ, කය විඥානේ, මනස විඥානය, ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය,
ඇසේ ස්පර්ශයෙන් හට ගන්නා විදීම, කනේ ස්පර්ශයෙන් හට ගන්නා විදීම, නාසයේ ස්පර්ශයෙන් හට ගන්නා විදීම, දිවේ ස්පර්ශයෙන් හට ගන්නා විදීම, කය ස්පර්ශයෙන් හට ගන්නා විදීම, දුක් මනසේ ස්පර්ශයෙන් හට ගන්නා විදීම දුකක් බව දන්නේ නැහැ. ඒක තමයි අවිද්‍යාව. මේක දුකක් බව, මේක අයිති දුකට බව, මේවා අනිත්‍ය බව දන්නේ නැහැ. ඒක මොකද්ද? අවිද්‍යාව. ඒ නිසා යා ඒ කෙරෙහි ඇලී වාසය කරනවා. ඒ නිසයි ඒක ආය ආයමත් හටගන්නේ. යා ඒක දන්නේ නැහැ. යා ඒ කෙරෙහි තියෙන ඇල්ම නිරුද්ධ වුණොත් යා දුකෙන් නිදහස්. යා ඒ වයින් නිදහස් වෙලා යනවා. යා ඒක දන්නේ නැහැ. ඒක ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. යා ඒකට උවමනයි මේකට මාර්ගයක් තියෙනවා වඩන්නේ. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මෙයා සම්මා දිට්ඨියට එන්න ඕන. ඇවිල්ලා ඊට පස්සේ වචනේ සංවර කරගෙන, කය සංවර කරගෙන, ජීවිත පැවැත්ම යහපත් කරගෙන, සිහිය පිහිටුවාගෙන, වීරිය ඇතුව මෙයා මාර්ගය සකස් කරගන්න ඕනේ. එයා ඒක දන්නේ නැහැ. ආන්නේකට කියනවා අවිද්‍යාව. ඒකට ඒ කාරණේ සම්පූර්ණයෙන්ම දුරු වෙලා හරි පැහැදිලි අවබෝධයක් කියනවා අනිත්‍ය වශයෙන් වඩන්න පටන් ගත්තාම. ඒතර අනිත්‍ය වශයෙන් මේ ජීවිතේ දකින්න කල්පනා කිරීම මේක පින්වතුනි මෙහෙම එකක්. දැන් අපි ගත්තොත් අනිත්‍ය වශයෙන් කල්පනා කරන කෙනෙක් ජීවිතේ ඔබට හිතෙන්න පුළුවන් ඒක මහා මුස්පේන්තුකමක් වෙන්න ඇති. මොකද මේ හැමතිස්සෙම අනිත්‍ය 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 කී හිටියොත් මොකද්ද මේ ජීවිතේ දකින්න තියෙන්නේ කියලා එහෙම කියන ඉන්නවනේ නේ. නමුත් බලමු රහතන් වහන්සේලා ගැන. ඔබ තේරී ගාථා පොත බලන්න ඇති. රහතන් වහන්සේලා කියනවා, ඒක රහතන් වහන්සේ නමක් කියනවා, මම මේ ගංගාව ළඟට ආවට පස්සේ මං ගම් තෙර දිහා බලාගෙන ඉන්නවා. ගම් ඉවුරේ පිපිච්ච ලස්සන මල් සුළඟින් සෙලවිලා ඒ මල් පිටි ගම් ඉවුරට වැටෙද්දි හරි ලස්සනයි. මං එතන වාඩි වෙලා භාවනා කරනවා. එහෙම කියන්නේ මේ අනිත්‍ය වඩලා නිවන අවබෝධ කරපුවා මේ. එක රහතන් වහන්සේ නමක් කියනවා මේ වනාන්තරයේ ඉන්න ලස්සන කුරුල්ලෝ జాතියක් මොනරු කියලා. මේ කුරුල්ලන්ගේ පීල් කලඹ හරි ලස්සනයි. බෙල්ල නිල් පාටයි. මේ ලස්සන කුරුල්ලෝ පාන්දර නැගිටලා මිහිරි හඬින් නාද කරද්දී මං ගල්ලේ ඉඳගෙන වාඩි වෙලා ඒ හඬට ඇහැරිලා මං හිත එකඟ කරගෙන ඉන්නවා. තව රහතන් වහන්සේ නමක් කියනවා මේ වැස්ස ගලාගෙන යන්නේ ගලගල කියන හඬින්. මේ වෙලාවට ඇත්ත කුංච නාද කරනවා. වනාන්තරයේ හුදෙකලාවේ කුටියක ඉන්න මගේ හිත නිකම්ම කායානුපස්සනාවේ එකඟ වෙනවා. මේ බලන්න මේ හිත වඩපු අය. එහෙමනම් මේ ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ මේ ජීවිතයේ පිළිබඳ තිත්ත වෙලා එයා නිකන් අමුතු වෙලා කරකුට්ටම් ගහලා යන කෙනෙක් නෙවෙයි. මේක ජීවිතයේ ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ මොකක්ද එතකොට? එයා සතුටින් ඉන්නවා. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් පේනකොට එයා කැමති ඒකට නොඇලී ඉන්න. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් පේනකොට, දුක් වශයෙන් පේනකොට, අනාත්ම වශයෙන් පේනකොට එයා කැමති ඒකට නොඇලී ඉන්න. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ අනිත්‍ය වශයෙන් මේක දිනු කරගන්න ගියොත් ජීවිතේ පාවෙයි, වැඩ කරගන්න බැරුව යයි, මුකුත් කරගන්න බැරුව යයි, කඩාකප්පල් වෙයි. එහෙමනම් ඉස්සල්ලාම ජීවිතේ කඩාකප්පල් වෙන්න ඕනි බුදුරජාණන් වහන්සේගේ. එහෙනම් ඉස්සල්ලාම වගකීම් අතහරින්න ඕනි බුදුරජාණන් වහන්සේ. එහෙනම් උන්වහන්සේ තමයි ඉස්සල්ලාම මේක මොන වදයක්ද කියලා බැහැර කරන්න ඕනේ. උන්වහන්සේ ජීවිතේ පරිපූර්ණ අවබෝධයකින් හිටිය නිසා උන්වහන්සේ තරම් මං හිතන්නේ කවුරුවත් වගකීම් දරුවා කියලා. එච්චර වගකීම් පිළිගත්තා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවිතය දිහා බලපු විදිය
උන්වහන්සේ බලන්න මේ ජීවිතය අවබෝධ කරපු කෙනෙක් භික්ෂුණියක් හිටියා කුමාර කස්සප රාතන් වහන්සේගේ අම්මා. එතුමිය විවාහ වෙලා හිටියේ දරු සම්පතක් ලැබෙන්න මව කුසේ තිබෙද්දී ආ දැනගෙන හිටියේ නෑ භික්ෂුණියක් වුණා. දැන් ටික ටික මේ මාතාවගේ මව කුස මෝරායනකට මේ භික්ෂුණියගේ මේක විසඳන්න දුන්නේ කාටද? දේවදත්තට. දේවදත්ත ගාවට ගිහිල්ලා භික්ෂුණියක් එක්කන් යන් දේවදත්ත ගාවට යමු. එයා දෙයිනිය විසඳමු ගියා. උඹ පටන් ගත්තනේ අපල යන්න කියලා එළෙව්වා. අඬා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා මේක. බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක් ඉන්න විසාකා කැඳෙව්වා. විසාකා මෙන්න මේ භික්ෂුණියගේ මෙන්න මේ කතන්දරේ සම්පූර්ණම හොයලා බලලා මට කරුණු කියන්න කිව්වා. විසාකාව කොම විස්තරය අහලා කිව්වා ස්වාමීනි මේ භික්ෂුණිය ඊටාම සිල්වත් කෙනෙක්. ඊටාම ගුණවත් කෙනෙක්. ධර්මයේ හැසිරෙන කෙනෙක්. මේක මේ කලින් වෙච්ච සිද්ධියක් කිව්වා. එහෙනම් භික්ෂුණිය ආරාමේ තියලා පෝෂණය කරන්න කිව්වා. දරුවා ඉපදුනා. ඒ දරුවා තමයි කුමාර කස්සප. එතකොට මේ කුමාර කස්සප පොඩි හාමුදුරුවෝ අවුරුදු චූටි කාලෙම හරි හුරතල් චූටි. දැන් මව් භික්ෂුණිය මොකද කළේ? දරුසේනේ හසින් හිටියා මිසක් අනිත්‍යයි කියන කාරණේ සීකලේ නැහැ. දවසක් මේ පුංචි පුතා කුමාර කස්සප ස්වාමීන් වහන්සේ කල්පනා කළා අම්මා නම් ධර්මය අල්ලන්නේ. අම්මා අල්ලන්නේ මාව. මං දැන් අම්මට දහම් කරුණක් උගන්වන්න ඕන කියලා කල්පනා කළා. මේ චූටි ස්වාමීන් වහන්සේ පින්නපාති වඩිනකොට මේ මව් භික්ෂුණිය දැක්ක මේක. මගේ පුතේ කියාගෙන දිව්වා. ළඟට ගිහිල්ලා මෙහෙම අල්ලන්න හැදුවා. පස්සට පැන්නා. අම්මා කවද මේ අල්ලන්නේ යන්නේ කියලා සරකලා. අම්මගේ හිත හොඳටම තැළුණා. අනේ මගේ පුතා මට මෙහෙමද සලකන්නේ? එහෙනම් ඒක අනිත්‍යයි. ඔන්න හිතට වැටුණා. ඊට පස්සේ භික්ෂුණිය මේක සිහි කරන්න පටන් ගත්තා. අවිද්‍යාව දුරු වුණා, විද්‍යාව පහළ වුණා. අපේ ජීවිතවල මේ අපි දුක් විඳින්නේ ඔය කරුණ අවබෝධ නොවිච්ච නිසා. අපේ ජීවිතයේ ඔය කරුණ අවබෝධ කරගත්ත දවසට අපිත් මේ වගේ ලෝකෙ දිහා බලනවා. එහෙමනම් අපේ මේ ජීවිතේට මේ අනිත්‍ය අවබෝධ කර ගැනීම අපි සාමාන්‍ය ජීවිතයේ සිහි කිරීමේදී අපි තේරුම් ගන්න ඕනේ මේ ඇස කන නාසය දිව කය මනස අනිත්‍ය දෙයක් කියලා අපි තමා තුළ සිහිය පිටවා ගන්න. අපිට වෙලා තියෙන ඊට හාත්පසින් වෙනස් එකක්. අපි මේ ගොඩනගා ගන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැවිද්දෙක් වුණත් කල්පනා කළොත් මමේව කතමඤ්ඤන්තු ගිහි පබ්බජිතා උබෝ මමේව කතිවසා අස්සු කිස්සා කිස්මේචි ගාම තියෙනවා ඉති බාලස්ස සංකප්පෝ ඉච්ඡාමානෝ පවඩ්ඩති. භික්ෂුවක් කල්පනා කළොත් මමමයි මේ ඔක්කොම කරන්න ඕන. මමමයි මේ ඔක්කොම කරන්න ඕනේ. මමමයි මේකේ ප්‍රධානිය වෙන්න ඕනේ. ගිහි පැවිදි කවුරුත් මගෙන් අහලා මේක කරන්න ඕන කියලා ලාමක ඉච්ඡාවත් මාන්නයත් විතරයි කියන ඔයාට වැඩින්නේ. එතකොට බලන්න භික්ෂුවකටත් හානියක් ඒක. එහෙමනම් අපි කල්පනා කර යුතුයි මේ ධර්ම මාර්ගයේදී යම් යම් කරුණු පිළිබඳව අපි කටයුතු කරද්දී උනත් අපේ ඉලක්කය තියෙන්නේ මොකද්ද? ඉලක්කය තියෙන්නේ තැනක ප්‍රධානියා වීම හෝ ඊළඟට පිරිසක ප්‍රධානියා වීම හෝ බලවතා වීම හෝ නෙවෙයි. අපේ ඉලක්කය තියෙන්නේ මොකද්ද? මේ ලැබිච්ච අවස්ථාවේ සිහිය පිටවාගෙන ධර්මය අවබෝධ කර ගැනීමල. මෙන්න මේ ඉලක්කේ සපුරා ගන්නට කල්පනා කරන කෙනා දසමින් දසමේ හරි ඒ ඉලක්කේ කරා යනවා. එහෙනම් අපි හොඳට නුවණ පාවිච්චි කරන්න ඕනේ.
මේ නිවන් මඟ ගමන් කරන්න සූදානම් වෙන කෙනෙක්. මං කිව්වා අපිට ගොඩාක් පිට අපහසු වෙලා තිබෙන්නේ සිහිය දියුණු කිරීම. සිහිය දියුණු කළා අපි හැමතිස්සෙම සිහියෙන් බලන්න ඕන මේ ඇස අනිත්‍යයි. ඇයි ඇස අනිත්‍යයි? ඇස හැදිලා තිබෙන්නේ නාම රූප වලින්. නාම රූප පත්‍ය සලආයතන. සතර මා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. ස්පර්ශී විඳීම සංඥා චේතනා මානසිකාර ආදී දේවල් වලින් හැදිච්ච දෙයක් මේ ඇස. කනත් එහෙම හැදිච්ච එකක්. නාසයත් එහෙම හැදිච්ච එකක්. දිවත් එහෙම හැදිච්ච එකක්. කයත් එහෙම හැදිච්ච එකක්. මනසත් එහෙම හැදිච්ච එකක්. ඇසෙන් අපිට එහෙම හැදිච්ච එකක් කියලා තේරුම් ගන්න නිකන් පුළුවන් වගේ පේනවා. කනත් එහෙමයි. නාසයත් එහෙම හැදිච්ච එකක් කියලා තේරුම් ගන්න පුළුවන් වගේ පේනවා. දිවත් එහෙම පේනවා. කයත් පේනවා. හැබැයි හිත අපි හිත වැළඳගෙන ඉන්නවා මම කියලා. අපි හිත වැළඳගෙන ඉන්නවා මගේ කියලා. අපි හිත වැළඳගෙන ඉන්නවා මගේ පැවැත්ම කියලා. මේ නිසාම අපි මේ හිත අනිත්‍ය වශයෙන් බලන්න අපට තේරෙන්නේ. හිත දිහා බලන්න ඕන පිටස්තරේ දිහා බලනවා වගේ. පිටස්තරේ දිහා බලන්නේ යම් ආකාරයකින්ද? පිටස්තර කැඩෙන බිඳින දෙයක් දිහා බලන්නේ යම් ආකාරයෙන්ද? අන්න ඒ වගේ හිත දිහා බලන්න ඕනේ. අන්න එතකොට තමයි තේරුම් ගන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නනේ මේ හිතේ ස්වභාවය. පන්දනම්. පන්දනම් කියන්නේ වහා සැලෙනවා. ඕනම සුළු කරුණකදී මේ හිතේ ස්වභාවය මොකද්ද? වහා සැලෙන එක. ඒතර වහා සැලෙන එකට හිත තමන් පිටස්තරයක් වගේ හිත දිහා බලන්න ඕනේ. මේ හිත මෙහෙම වෙන්නේ. මම මෙහෙම වෙනවා කියන්නේ නැතුව මේ හිතේ ස්වභාවය මේකයි කියලා. යම්කිසි දෙයකින් හිත සැලෙනකොට අන්න එතනදී තමයි අපිට යම්කිසි උවමනා නිදහස්ව සිහිය පිටුවල හිත දිහා බලන්න. මේ හිත සැලෙන ස්වභාවයෙන් යුක්තයි. පන්දනං චපලං. මේ හිත වංචනිකයි. චපලයි. චපලයි කියලා කියන්නේ අපිට උවමනා කරනවා මේ හිත යහපත් මගේ හසුරවන්න. අපට ඕන වෙන ආකාරයට නෙමෙයි හිත ක්‍රියාත්මක වෙන්නේ. මේ හිත චපලයි. දුරක්කං අමාරුවෙන් රැක ගන්න ඕන. දුරක්කං කියන්නේ අමාරුවෙන් රැක ගන්න ඕන. දුන්නිවාරයන් වරදින් මුදවා ගන්න තිබෙන්නේ අමාරුවෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ හිතේ ස්වභාවය තවත් වාරිජෝ තලේ කිත්තු ඕකමෝකති උබ්බතෝ. එතකොට මේ මානසික ස්වභාවය වතුරෙන් ගොඩගත්තු මාළුවෙක් වතුරෙන් අරගෙන එළියට මාළුවෙක් ගොඩබිමින් තිබ්බා වගේ කියනවා. එතකොට ගොඩබිමින් තිබ්බ මාළුවගේ ස්වභාවය මොකද්ද? එහාට මෙහාට දඟල ඉන්න එක. මෙන්න මේ වගේ කියන මේ හිත පරිපන්ද තිදං චිත්තං. මේ හිත මේ නොඑක ආකාරයට කැළඹි තියෙන්නේ. ඒ නිසා මේ හිතේ සකස් වෙන දේවල් අපි බැහැර කරන්න ඕනේ හොඳට සිහියෙන් පිටුලා. එතකොට මේ ඇහත් අනිත්‍ය වශයෙන් බලන්න ඒක උපකාර වෙනවා. කනත් අනිත්‍ය වශයෙන් බලන්න ඕන. නාසයත් අනිත්‍ය වශයෙන් බලන්න ඕන. දිවත් අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ. කයත් අනිත්‍ය වශයෙන් බලන්න ඕන. සිතත් අනිත්‍ය වශයෙන් බලන්න ඕන. ඇහැට පේන රූප අනිත්‍ය වශයෙන් බලන්න ඕන. අපිට අමාරු දේවල් මේවා. ඇහැට පෙනෙන රූප අපි අනිත්‍ය වශයෙන් බලන්න පෙළඹිලා නැහැ. අපි සිය පිටවන්න ඕනේ. ඉතින් මේවා අනිත්‍ය දේවල් කියලා. කනට ඇහෙන ශබ්ද අනිත්‍ය වශයෙන් බලන්න ඕන. මොකද අපේ ස්වභාවය මේ අනිත්‍ය වශයෙන් අනිත්‍ය හොඳට පිටලා තිබ්බනම් කවදාවත් ඒක මුල් කරගෙන අපි 아무තු දෙයක් අපේ හිතේ හදාගන්නේ නැහැ.
ඊළඟට මේකේ තියෙනවා මේ පෙන්නලා මට මතක හැටියට සෝන මහරහතන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා භාග්‍ය බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය අවබෝධ කරපු නැති එක්කෙනාට පුංචි දෙයක් ඇස් හමුවට පැමුණුණත් ඒ අරමුණ විසින් එයාව යට කරනවා. ලොකු දෙයක් ගැන කවර කතාවද කියලා. පුංචි දෙයක් කනට ඇහුණත් එයාට වේදනාවක් ඇති වෙන. ඒ සිදුවීමේ පොඩි දේ විසින් එයාව යට කරනවා. ලොකු දෙයක් ගැන කවර කතාවද කියනවා. පොඩි දෙයක් නාසයට දැනුණත් ඒ අරමුණ විසින් එයාව යට කරනවා. ලොකු දෙයක් ගැන කවර කතාවද කියලා අහනවා. පොඩි රසයක් එයාගේ දිවට දැනුණත් ඒ අරමුණ විසින් එයාව යට කරනවා. ලොකු දෙයක් ගැන කවර කතාවද? පොඩි පහසක් එයාට දැනුණත් ඒ අරමුණ විසින් එයාව යට කරනවා. ලොකු දෙයක් ගැන කවර කතාවද? ඒකට මිශ්‍ර වෙනවා. ඒ කියන්නේ දැන් අපේ ජීවිතේ අපි සිහිය පිටුවාගෙන අනිත්‍ය වශයෙන් දකින්න නැත්නම් අපේ හිතේ ස්වභාවය මොකද්ද? ගන්න අරමුණුත් එක්ක එකතු වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මේ ධර්මය අවබෝධ කරන එක්කෙනාගේ ස්වභාවය. අවබෝධ කරපු එක්කෙනාගේ ස්වභාවය මොකද්ද? අවබෝධ කරපු එක්කෙනාගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තිබෙන්නේ උද්දබින්දු යථාපි පුක්ඛරේ පදුමං වාරි යථා නලිප්පති. උදබින්දු යථාපි පොක්කරේ නෙළුම් කොළයක වැටිච්ච වතුර බින්දුවක් වගේ. පදුමං වාරි යථා නලිප්පති. මේ නෙළුම් කොළයක නෙළුමක ගෑවිච්ච වතුර බින්දුවක් වගේ. ඒවං මුනිනෝ පලිප්පති. ඒ වගේ තමයි මුනිවරයා. යදිදන් දිට්ඨ සුතං මුතේසුවා. ඇහැට දකින රූපේ ගැන, කනට ඇහෙන ශබ්ද ගැන, නාසයට දැනෙන ගඳ සුවඳ ගැන, දිවට දැනෙන රසය ගැන, කයට දැනෙන පහස ගැන, මනසට සිතන අරමුණු ගැන පිටන්නේ හිතේ. ඒක සෝනහාමුදුරුව වදාළ භාග්‍යවතුන් වහන්සේ ඇස් සමෝට ලොකු දෙයක් පැමුණුණා. එයා දකින්නේ අනිත්‍ය විතරයි කියනවා. කනට කොච්චර බරපතල වහන්න හම්බුණත් ඒක ඒ කන ඔස්සේ ජීවිතයට උරා ගන්නෑ. ඒක අනිත්‍ය වශයෙන් දැකලා එතනම ඉවර වෙනවා. නාසයට ලොකු දෙයක් ගඳ සුවඳක් දැනුණත් ඒක අනිත්‍ය වශයෙන් දැනගෙන එතනම ඉවර වෙනවා. දිවට ලොකු රසයක් දැනුණත් ඒක අනිත්‍ය වශයෙන් දැකලා එතනම ඉවර වෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා තැනක දේශනා කළා හොඳට සීය පිටවාගෙන හොඳට වීරිය ඇතිව හොඳට විදර්ශනාවෙන් කල්පනා කරන භික්ෂුවක් ප්‍රණීත රස මසවුලින් යුත් ඇල්හාලේ බතක් පින්න පාතට ලැබිලා වැළඳුවා කියලා ඒක යාට ඒ රසයේ විසින් යාව යට කරන්නේ නැහැ කියනවා. එතන අපිට පැහැදිලිව පේනවා හැමතිස්සෙම අපි මේ අරමුණු වලට යට වෙවි අපි ඉඳලා තියෙන්නේ. අරමුණු වලට යට වෙවි අපි මේ ජීවිතේ ගෙවලා තියෙන්නේ. පින්වතුනි කවදද අපි මේක ජයගන්නේ? මේක ජයගන්නේ අපි සිහිය දියුණු කරපු දවසට. වීරිය දියුණු කරපු දවසට, නුවණ දියුණු කරපු දවසට. අපි අවුරුදු කල්ප කෝටි ගන්න ගෙවුවට පස්සේ නම් මේක කරන්නේ. අපි එදාට තමයි කරන්නේ. අද නම් අපි මේක කරන්නේ. අපි අද තමයි ජයගන්නේ. මේ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන මේ ජීවිතේ සිහිය පිටුවා ගැනීමේ වගකීම කවුද බාර ගන්න ඕනේ? තමා විසින් බාර ගන්න ඕනේ. මේකට මම කියවනේ මේකට බාධක කරුණු කීපයක් ඔබට මතකද ඒවා? ආසාව, තරහ, නිදිමත, ආලසකම, හිතේ විසිරීම, සැකේ අපිට ගොඩාක් බලපාලා තියෙන හිතේ කලබල ගතිය. මේ හිතේ කලබල ගතිය ආවම අපිට ගොඩක් දෙනකොට ඒ කලබල ගතිය නිසා ඒක කරගන්න බෑ. අපි ගත්තොත් ඔබට මතක ඇති වුණ අනුරාධපුර වැඩසටහන මේ වැඩසටහන වෙලාවේ 100 කෙනෙක් හිටියා. වැස්සි තෙමිති මේ 100 හිත කලබල කරගන්න නැතුව ඔය හිටියා ධර්මයට සවන් දීගෙන. පුතික් කැවිදිilla ඇද්ද ඒ 100 ගේ අතින් 100 යන් තෙමිනව නේද කියලා. උඹට දැන්ද බාව තෙමිනව මතක් වුණේ. මං අර කුඹුරේ තෙමිති මේ කෙටුවි කාලයක් තිස්සේ කුඹුරු කෙටුවි තෙමිති. ඒ කාලේ ඔබ මාව ඇද්දද කුඹුරේ?
මම තෙමිතෙමි හරි මේක අහනවා කිව්වා. අන්නේ සීය කොහොම හරි ඒ කියන්නේ කලබල නෑ යාගේ හිත. කලබල වෙච්ච එක්කෙනා ඉස්පාසුවක් නැතුව දුවනවා මිසක් මේ ධර්මයට සීය පිටුව ගන්න කල්පනා කරන්නේ නෑ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ වැස්සා හෝ පෑවුවා හෝ ඒව හැමදාම ලෝකේ තියෙන දේවල්. අපිට හැමදාම ඒවට මෝන දෙන්න සිද්ධ වෙනවා. නමුත් සීය පිටුවා ගන්නවයි කියන කාරණේ ඉගෙන ගැනීම හැමදාම ඒක කවුරුවත් උගන්වන්නේ නැහැ. ඒ නිසා ඒක තමයි දුර්ලභ දේ. දුර්ලභ දේ ලැබුණාම ඉන්න තැන මොකක් වුණත් කමක් නැහැ. අපි මේක හිතට ගන්න ඕන. පින්තුනි මේ යන සංසාර ගමනේදී අපි හොඳට සීය පිටුවාගෙන මේක නුවණින් විමසා බලන්න ඕන. අනිත්‍යදී අනිත්‍ය වශයෙන් බලන්න පුරුදු වෙන්න ඕන. අනිත් එක මම ඔබට තව කරුණක් කියන්නම්. රහසක්. මොකද්ද? ඔබ මේ හිත දියුණු කරන එක අනුබර ගහන්න යන්න එපා. ඔබ මේ සීය පිටුවන එක හැමෝ බලාපන් දැන් උඹලා වගේ නෙමෙයි මං බලාපන් මං හොඳට සීය පිටුවාගෙන ආයින්. එහෙම කියන්න යන්න එපා. මම හොඳට අනිත් වශයෙන් මේක මුසා බලන මට හොඳට ප්‍රකටව පේනවා කියන්න යන්න එපා. රහසක් වශයෙන් තබා ගන්න. ඒක Tamanගේ හෘද සාක්ෂි විතරක් දැනගත්තාම ඇති. ඒක ලෝකෙට කියන්න ඕනේ නැහැ. ඒ මොකද මම එහෙම කිව්වේ? අපි ලෝකෙට කියනවා කියමු. ඔන්න අපි කියන උඹලා වගේ නෙමෙයි මං හොඳට සිහියෙන් ඉන්නේ. මට එහෙම වරදින්නේ මං ඔක්කොම අනිත්‍ය වශයෙන් බල ඉන්නේ කියලා අපි පුරුසාරන් දොඩනවා කියමු. අපි හිත විශ්වාස කරලා නේද ඒක කියන්නේ? අන්තිමට මේ හිත අපේ ප්‍රමාද දෝෂකින් නොමග ගිහිල්ලා අපි වැටෙන තැන අපිටම හොයන්න බෑ. ඒතර අර කට්ටියම අපිට ඔච්චම් කරන්න ගන්නවා. මහලු කොට කිව්ව දැන්කෝ වෙන්න බැරිද? හොඳම වැඩේ තමයි ඒකෙදී චිත්ත දියුණුව අභ්‍යන්තර කටයුත්තක් බවට පත් කරගන්න ඕන. ඒක ප්‍රසිද්ධ කරන එකක් නෙවෙයි. මොකද හේතුව තමන්ගේ හිත දියුණු වුණා නම් තමන්ගේ තියෙන ගුණධර්ම වලින් ලෝකෙට පිටක් වෙනවාමයි. අපි දියුණු වුණා කියලා අපි දියුණුවේ කියලා ලෝකෙට පෙන්නවා කියලා ලෝකෙට 아무තු දෙයක් එකකින් වෙන්නේ නැහැ. අපි ඇත්තටම දියුණු වුණොත් ඒකෙන් අපටත් පිටක් තියෙනවා. අපි අසුරු කරන අයට පිටකුත් තියෙනවා. ඔක්කොටම පිටක් තියෙනවා. අපි ඇත්තටම දියුණු නොවි දියුණුව කියලා කියලා පිටක් තියෙනවාද? ඒ නිසා මේ ධර්ම මාර්ගයේ තිබෙන්නේ තනිකරම හුදෙකලා දියුණුවක්. හුදෙකලා දියුණුවක්. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර රහතන් වහන්සේලා ඉඳලා තිබෙනවා කාටවත්ම හොයන්න බෑ රහතන් වහන්සේ නමක් කියලා. කවුරුවත්ම දන්නේ යම් යම් සිදුවීම් වලදී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණනි අසවල් භික්ෂුව මෙන්න මේ ආකාරයට චිත්ත දියුණුවක් ලැබලා තියෙනවා කියලා. එතකොටයි සීල දෙනා දන්නේ. එතකොට අපිට තේරෙනවා යාළුවොත් එක්ක ඇසුරු කළා කියලා, මාළුවොත් එක්ක ඇසුරු කළා කියලා. එයා එහෙම කියාගෙන යන්නේ නැහැ. එතකොට දැන් රහතන් වහන්සේලා අතරත් එහෙම චිත්ත දියුණුව ගැන කතා කරලා නැහැ. කතා කරලා තිබෙන්නේ ධර්මයේ ගැනයි. මම මෙන්න මෙහෙම වඩාගෙන ගියා ධර්මයේ. එතකොට මට මෙහෙම සමාධියක් ආවා. එතකොට මම මෙහෙම මේ විදර්ශනා වඩාගෙන ගියා. මට මෙහෙම ප්‍රඥාව දැන් මම නිදහස්. අයියෝ උඹලට තාම බැරි වුණානේ. එහෙම එකක් නෑ මේකේ. මේකේ තිබෙන්නේ ඒක තනිකරම අභ්‍යන්තර කටයුත්තක්. ඒක අභ්‍යන්තර දියුණුවක්. එතකොට එහෙම චිත්තාභ්‍යන්තරයේ මේක ගත්තාම තියෙන වාසිය තමයි තමන් හුදෙකලා වෙන හැම මොහොතකම තමන්ට සිහියෙන් ඉන්න පුළුවන්. ඒක ලෝකෙට කියන්න ඕනේ. තමන් හුදෙකලා වෙන හැම මොහොතකම තමන් සිහියෙන් ඉන්නවා. බලන්න කල්පනා කළා මේ ලෝක මිනිස්සු ධනෙ නිසා කොච්චර නොමග යනවද? යන්නේ නැද්ද නොමග? යනවා. බලය නිසා කොච්චර නොමග යනවද? යන්නේ නැද්ද? රූපය නිසා කොච්චර නොමග යනවද? කටහර නිසා කොච්චර නොමග යනවද? ධනවගත්කම නිසා කොච්චර නොමග යනවද? බුදුරජාණන් වහන්සේට කොච්චර ලස්සන රූපයක් තිබ්බද? නොමග ගියේ නෑනේ. ඒ තරම් මානසික දියුණුවක්
කාටවත් තිබුණේ නැහැ. එච්චර මානසික බලයක් කාටවත් තිබුණේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා කල්පනා කරපු පිළිවෙල අපිට තවම කිට්ටු කරන්න බෑ. එච්චරට මේක නිදහස්. එක්තරා අවස්ථාවක රජගහ නුවර ඉඳලා නාලන්දාව දක්වා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන වඩිනවා. වඩිනකොට ගුරුනාසේ ගෝලයයි. ගුරුනාසේ තාපසය ගෝලයා තාපසය. එතකොට තාපස ගුරුනාසේ බුදුරජාණන් වහන්සේටයි ශ්‍රාවකින්ටයි බණිනවා හොඳටම. ඒගොල්ලොත් ඒකම යනවා. ගෝලයා මොකද කරන්නේ? ප්‍රශංසා කරනවා. ඔන්න රාත්‍රී නවාතැන් ගන්න සිද්ධ වුණා. රාත්‍රී නවාතැන් ගත් වෙලාව ඒ රැයත් බයිනවා. ගෝලයා ඒ රැය ප්‍රශංසා කරන මේ දින පහුදා පිටත් වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ මොකවත් කිව්වේ නෑ යාට. භික්ෂුන් වහන්සේලා මොකුත් කිව්වේ නෑ. සද්ද නැතුව හිටියා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි අර ගුරුනාන්සේ බැන්නනේ මේ ගැන අපි බාර ගන්න ඕනේ නැහැ කිව්ව මේක. අපි බලන්න ඕනේ කිව්ව නෝනෙන් විමසලා ඒ බැනපු කරුණු අපි ළඟ තියෙනවද? බැලුම් පස්සේ අපිට තේරෙනවා මේ බැනපු කරුණු එකක්වත් අපි ළඟ නැහැ. ඒ නිසා ඒක අපිට අදාළ එකක් නෙමෙයි යා කීකේ ඉඳලා තියෙන්නේ. ඒ නිසා ඒකෙදි අපි නිදහස්. ඒක අපිට වැඩක් නැහැ. ඒතර ප්‍රශංසා කරපු එක්කිනා ඒ ප්‍රශංසා කළේ අපේ තිබෙන කරුණුද කියලා බලන්න. බලනකොට අපිට තේරෙනවා මේ කිව්වේ අපේ තුල තිබෙනා වූම කරුණු ගැන තමයි ප්‍රශංසා කරේ. ඉතින් එයා ප්‍රශංසා කළක් නැතත් අපේ තුල තියෙන ඒවා නිසා ඒ ප්‍රශංසාවේ 아무තු දෙයක් නැහැ කියලා ඒකත් අතාරින්න කිව්වා. බලන්න එතකොට මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හික්මලා තියෙන පිළිවෙල. එහෙම කරන්න බෑ. මේ ඇස කන නාසය දිවකය මනස අනිත්‍ය වශයෙන් වැඩූ කෙනෙකුට. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු අනිත්‍ය වශයෙන් අවබෝධ නොකළ කෙනෙකුට එහෙම කරන්න බෑ. ඒක කරන්න පුළුවන් අනිත්‍ය වශයෙන් අවබෝධ කර කෙනෙකුටමයි. ඒ නිසා පින්වත්නි අනිත්‍ය වශයෙන් නුවණින් විමසන්න පටන් ගන්නකොට ආරම්භයේදී අපි වචනේ සිහි කරනවා මේවා අනිත්‍යයි 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 කියලා. නමුත් ඒ වගේම පස්සේ නුවණින් විමසන්න ඕනේ මේ අනිත්‍යදී දැන් 100 පිටවාගෙන නම් ඉන්නේ මේ අනිත්‍ය අනිත්‍යයි කියලා මෙනෙහි කරනදී අනිත්‍ය වෙනවා මෙයාට පේනවා. පේන අවස්ථාවල් එනවා. එතකොට යා නුවණින් විමසනවා මේ කාරණේ මේ කරුණු නිසා අනිත්‍ය වෙලා ගියා. එහෙනම් මේකේ මම කියලා හිතාගත්තට මගේ කියලා හිතාගත්තට මගේ තමාට ඕන හැටියට පවත්වන්න ඕන කියලා හිතාගත්තට එහෙම එකක් මේකේ කරන්නට බෑ කියලා. කය ගැන කෙනෙක් ඉක්මනට නිවැරදි වෙනවා හැබැයි. හිත ගැන නිවැරදි වෙන්නේ නැහැ. මොකද හිත ගැන හැමතිස්සෙම අපි හිතාගන්නේ මම කියලාමයි. ඒ නිසා මේකට අපිට ලොකු වීරියක් ලොකු නුවණක් ලොකු සිහියක් ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන එකයි සිහිය දියුණු කර කර අපිට හොඳට සමාධියක් හිතේ පිහිටවාගෙන අපි නුවණින් විමසන්න පටන් ගත්තොත් සමාධියක් තිබුණා හෝ නැතා හෝ අපි නුවණින් විමසන්න පටන් ගන්න ඕනමයි. මොකද කල්පනා කරලා බැලුවොත් එහෙම අපේ ජීවිතවල යම් දියුණුවක් චුට්ටක් හරි ලැබිලා තියෙනවා නම් දශමකින් හරි ඒක ලැබෙන්නේ නුවණින් විමසීම නිසා. වෙන කරුණක් නිසා නොවේ. එතකොට නුවණින් විමසීම නිසා නම් අපිට ලැබෙන්නේ ඒ නුවණින් විමසපු වෙලාව අපි සිහිය පිහිටපු වෙලාවක්. අපි වීරිය පවත්වපු වෙලාවක්. අපේ හිතේ ශ්‍රද්ධාව තිබිච්ච වෙලාවක්. එවනම් අපි හැමතිස්සෙම වීරිය පවත්වනවා නම් හැමතිස්සෙම සිහිය පවත්වනවා නම් අපි ඉරියව් ගැන කනබන වෙලාවට අදිනිපල්න වෙලාවට ගමන් බිමන් යන වෙලාවට ඒ වගේම වැසිකිලි කැසිකිලි කරන වෙලාවට හැමතිස්සෙම සිහිය පවත්වන්න අපි කල්පනා කරනවා නම් අපිට හැමතිස්සෙම ජීවිත අවබෝධයට අවස්ථාවක් සකස් වෙනවා. නමුත් අපි ඒක කල් දානවා නම් බෑ මට කරන්න බෑ. මට මේ වෙලාවක් නෑනේ. මට කොහෙද විවේකයක්? මට කොයිද මේකට අවස්ථාවක්? ඒක අපි එහෙම මග ඇරියාට
අපිට වමනානං අවස්ථා ඕනෑතරම් තිබේ. අපි කවුරු හරි කිව්වොත් හරි. කැම්බියෙන් ඉදින් ඔක්කොම සමග සිංගප්පූරු ටිකට් එකක් දෙනවා සතියකට. කවුද යන්න කැමති? කිව්වොත් විවේකයේ ඕනෑතරම් තියෙනවා. ඒ මොකද අපේ හිතේ අදහසට ඒක ගැළපිලා යනවා. මේක අපේ හිතේ අදහසට නිකම්ම ගැළපිලා යන්නේ නැහැ. මේක අපි උවමනාවෙන්ම බලෙන් ගලප ගන්න ඕන. කාලයක් ගියාට පස්සේ තමයි මේක ටික හිතේ පිටන්නේ. ඒ නිසා කෙනෙක් එකපාරටම මේ ධර්මයට ඇදිලා යන්නේ නැත්තේ. හැබැයි නුවණ තියෙන එක්කෙනා මේ ධර්මය තේරුම් ගන්න කල්පනා කරනවා. ඒ නිසා පින්තුනි අපි කල්පනා කරන්නට ඕන අපේ ජීවිතේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්න තියෙන එකම ක්‍රමය සිහිය පිහිටුවා ගැනීමද. බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් කිව්වා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ශාසනය බොහෝ කාලයක් පවතින්නට හේතු වන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශාසනය බොහෝ කාලයක් පවතින්නට හේතු වන්නේ මාගේ ශ්‍රාවකයන් සිහියෙන් ඉඳීම. ඒතකොට ශ්‍රාවකයන් සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ කය ගැන සිහියෙන් ඉන්නවා නම්, විඳීම් ගැන සිහියෙන් ඉන්නවා නම්, සිත ගැන සිහියෙන් ඉන්නවා නම්, මේ ආයතනවල පංච උපාදානස්කන්ධ ආදී සිහියෙන් ඉන්නවා නම් බුද්ධ ශාසනය පවතිනවා. එහෙමනම් අපිට මේ බුදු සසුන දියුණු කරන්න තියෙන එකම දේ මොකද්ද? සිහියෙන් ඉන්න අපි පුරුදු වෙන එක. මොකද අපි සිහියෙන් ඉන්න තමයි මේ ධර්ම කරුණ වල ප්‍රයෝජනේ තියෙන්නේ. ධර්ම කරුණ හිතට ගලප ගන්න, ජීවිතයට ගලප ගන්න පුළුවන් වෙන්නේ එහෙමයි. හැබැයි ධර්මයේ මතක තියෙන්න ඕන. ධර්මයේ මතක නැත්තම් සිහිය පිටවා ගන්න ඒත් බෑ. වැටුණට පස්සේ නැගී හිටින්න බෑ ධර්මයේ මතක නැත්තම්. ධර්මයේ මතක තිබෙනවා නම් දහම් පාඨයක් සිහියට නගාගෙන බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට පෙන්වා වදාලා කියලා සිහියට නගාගෙන ඊට පස්සේ ඒ අනුකූලව කල්පනා කළා. එයා සිහිය දියුණු කරනවා ආයමත් ඉදන්ට එනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්මයේ උමනයි ධර්මය අහලා මතක තියාගන්න ඕන. දරා ගන්න ඕන. එතකොට තමයි ආය මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබ දන්නවා ඒ ධර්මයේ පොඩ හරි උමනා කරන කාරණාවල් මතකයට ගන්න ඕන. ඒ මතකයට ගත්තාම තමයි ඒක සම්පූර්ණයෙන්ම අපේ ජීවිතයේ සිහිය පිණිස උපකාර වෙන්නේ. එහෙම නැත්නම් ධර්ම කාරණාව මතකයට ගන්න බැරි නම් අපි වැටිච්ච වෙලාවක අපේ හිත නොමග ගිය වෙච්ච වෙලාවක අපිට නැගී හිටින්න බෑ. අපිට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා බලාපොරොත්තු වෙච්ච නැති විදිහේ ප්‍රශ්නයක් ඇති වෙලා අපිට බලවත් කම්පාවක් ආවා. පීඩාවක් ආවා. හිතේ දුකට කරුණක් යෙදුණා. අපිට කියන්න කෙනෙක් නැහැ. අපිට බලන්න පොතකුත් ළඟපාත නැහැ. අහන්න බණපටියකුත් නැහැ. එතකොට පිහිට මොකද්ද? Tamanට ධර්ම කාරණාවක් මතක තිබුණා නම් ආනේ මතක තිබිච්ච දහම් කරුණ තමයි පිහිටවන්නේ. ඒ නිසා මේ ධර්මයේ මතක තබාගෙන සිටීම කියලා කියන්නේ ජීවිතයේ පුදුම විදියට පිහිට වෙන එකක්. පුද අපි බාහිර කෙනෙකුගේ උපකාරයක් කැමතිස්සෙම බලාපොරොත්තුෙන් හිටියාට ඒ උපකාර නොලැබෙන අවස්ථා අපිට ඕන තරම් තියෙනවා. ඒ වෙලාවට අපිට පිහිට වෙන්නේ අපේ හිත තුල ගොඩනගිච්ච එක. ඒ නිසා අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ බාහිර කෙනෙකුගේ ඇඟේ එල්ලිලා මේක දිනු කරන එක නෙවෙයි. එහෙනම් තමා තුළ සිහිය පිහිටුවාගෙන මේක දිනු කරන එකයි. තමා තුළ සිහිය පිහිටුවාගෙන දිනු කරන දේ ඇති කරගත්තොත් මට උනත් ඉස්සර තිබුණේ නැහැ ඒ හැකියාව. මම මුල් කාලේ හිටියේ මම ඉතින් ওই ධර්මයේ කියා දෙන ස්වාමීන් වහන්සේලා අසුරු කරාම මං ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාගෙන් වෙන් වෙන්න කැමති වුණේ නැහැ මුල් කාලේ. මං ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා ළඟ ඉන්නම ඕන ධර්මය අල්ලගන්න කියලා. පස්සේ මට තේරුම් ගියා නෑ මේකේ තියෙන එහෙම නෙමෙයි. Tamanට ඕන
තමන් විසින්ම ඇති කරගන්න දහම් දැනුම මේ සිහියෙන් පිහිටවාගෙන බලන එකයි. එදාට තමයි තමන් මේක නියම විදිහට අල්ලන්නේ කියලා. මේ ධර්මයේ එහෙම එකක් තියෙනවා. හැබැයි මේකෙදි කල්යාණ මිත්‍රය ආශ්‍රය කරන්න ඕනේ, ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ, ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ධර්මයේ හැසිරීම කියන එක හුදෙකලාව දියුණු කරගන්න ඕනේ. හැබැයි දියුණු කර ගන්නකම් ඕමනයි. කල්යාණ මිත්‍රය කියන කෙනා නිරන්තරයෙන්ම ඕමනයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලට පවා ධර්ම කරුණු විනය කරුණු විසඳ ගන්න තේරෙන්නේ නැත්නම් එයා තේරුම් ගන්න තුරාවට දිවි ඇතිතෙක්ම වැඩිහිටි ගුරුවරු ගාව ඉන්න ඕන කියලා. එතකොට අපිට ඒකෙන් පැහැදිලිව පේනවා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය වමනයි. නමුත් වමනා තමන් ස්වාධීනව මේක ගොඩනගා ගැනීමටයි. ඉතින් ඒ නිසා ඒ අවස්ථාව අපි හොඳට අඳුන ගන්න ඕනේ. මේ ධර්මයේ දියුණු කරන්න මේක ගොඩනගා ගන්න අවස්ථාව අපි හොඳට අඳුනාගෙන අපි මේ සිහිය දියුණු කරන අවස්ථාව ලබා ගන්න ඕනේ. ඒක තමයි ඕපනයික. ඕපනයික කියන්නේ තමා තුළින් දකින නිසා ඕපනයික වේ සදහම්. ඉතින් එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අපේ තුල සිහිය පිහිටුව තේරුම් ගන්න කල්පනා කළාම තමයි ඇත්තටම මේ ධර්මය අපි අවබෝධ කරන්නේ. ඒ නිසා එහෙමනම් මේ ධර්මයේ සැබෑම සාක්ෂිකාරයා විය යුත්තේ කවුද? තමාමයි. එබැයි ඒ සාක්ෂිකාරයා තමා වෙනවා මිස අනුන්ට කියලා අනුන්ගෙන් ගන්න එපා ප්‍රශංසා. අපි කෙනෙකුට කියනවා මම දැන් මෙච්චර මෙහෙමයි වගේ සමාධිය වැඩුණා. දැන් මේ අනේ එහෙනම් ඔයා දැන් සෝවාන් වෙන්න ඇති. අර ඒක අහගන්නනේ කියන්නේ. මම මෙහෙම කළා මම මෙහෙම මේ සමාධිය දියුණු කළා මම නෝනෙන් විමසගෙන යකට මට මේක නිකන් කුඩු වෙලා ගියා අවබෝධ වෙන්න පටන් ගත්තා. එහෙනම් ඔයාට අසවල් ඥාන ලැබිලා වෙන්නේ නැති. එතකොට එයාගේ අර ඒ කියන්නේ යා මොකේදද? අරක අහගන්න. ඊට පස්සේ යාට දැන් ඔටුන්න හම්බ වුණා දාගත්ත ගියා. වැඩක් නැහැ. එහෙම නෙමෙයි මේක කරන්න ඕනේ. එක්තරා අවස්ථාවක තියෙනවා උග්ග සිටුතුමා බුදුරජාණන් වහන්සේ උග්ග සිටුතුමාගේ ගුණ වගයක් කියනවා. උග්ග සිටුතුමා මේ වගේ හත් ආලවක උග්ග මෙන්න මේ වගේ ගුණ සම්පත් වලින් යුක්තයි කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා ඒ හත් ආලවක උග්ග මුණ ගැහිලා මාර්ගඵලලාභී කෙනෙක් මුණ ගැහිලා කියනවා මේ ඔබ ගැන බුදුරජාණන් වහන්සේ ගොඩාක් ප්‍රශංසා කළා කියනවා. අනේ ස්වාමීන් වහන්සේ කවුරුත් හිටියද? කවුරුත් හිටියේ නැහැ කියනවා. එහෙනම් කමක් නැහැ. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා කියන ස්වාමීනි උග්ග සිරිතම මුණ ගැහුණා. අපි එයාට ප්‍රශංසා කළා ඔබ ගැන බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා කියලා. එතකොට එයා අහනවා ස්වාමීනි මේ වෙලාවේ පිට කවුරුත් හිටියද කියලා. කවුරුත් හිටියේ නැහැ. එහෙනම් කමක් නැහැ කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ වදලා එහෙනම් ඒක ඊළඟ ගුණේ හැටියට සලකන්න කියනවා. අන්න ධර්ම මාර්ගයේ දියුණු කරන ආකාරය දැක්කනේ. එතකොට ඒ විදිහට තමයි මේ ධර්ම මාර්ගයේ දියුණු කරන්න තිබෙන්නේ. මේක හරිම ලස්සන එකක්. ඒක රහසක් නෙමෙයි ඒක. රහස කියන්නේ ඒක නෙමෙයි. රහස කියන්නේ අපි භාවනා කළා, කමඨහං ගත්තා. කමඨහං අරගෙන අපි ඒක කියන්නේ. ඒ කමඨහන දෙන එක්කෙනා විතරයි ඒක අහන්නේ, වෙන කෙනෙකුට අහන්න තහනම්. ඒක රහස් බණ. මේකේමනේ අපි එලිපිට ධර්මයේ කතා කරනවා, ධර්මයේ සාකච්ඡා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ සමාධිය විස්තර කරලා තියෙන මෙහෙමයි කියලා අපි කියනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව විස්තර කරලා තියෙන මෙහෙමයි කියලා කියනවා. දැන් අපි මේ විස්තර එලිපිට මේ කියන්නේ ඔක්කොම. අවිද්‍යාව ප්‍රහාණය කිරීමට විද්‍යාව පුදීමට එනම් වඩන්න ඕනේ අනිත්‍ය සංඥාව. අපි ප්‍රාර්ථනා කළොත් අනේ අපේ අවිද්‍යාව දුරු වේවා. විද්‍යාව පහළ වේවා. කිසි දවසක සිටි වෙයිද? ඒක හරියට අපි අඳුරක ඉන්නවා එළියක් දැල්වන්නේ නැතුව එළියේ පතපත. අපි අඳුරක ඉන්නවා එළියක් දැල්වන්නේ නැතුව අඳුර දුරු වේවා එළිය පහළ වේවා කී. කවදාවත් නමුත් අපි හිතාමතා එළිය ඇති කරගත්තොත්
අඳුර ඉවරයි. ඒ වගේ මේ ධර්ම මාර්ගය දිනු කිරීමේදී අපි හිතාමතා සිහිය දිනු කරන්න කල්පනා කරන්න ඕනේ. ඊළඟ එක තමයි සිහිය දිනු කරන්න කෙනෙකුට උපකාර වෙනවා සක්මන් කරනකොට සිහියෙන් ඇවිදින එක. බොහෝ ගෙවල් දොරවල් වල සක්මන් මළු නැහැ නේද? ඉතින් ඒ නිසා ඒ අය යම් කිසි සමහර ගෙවල් වල සාලේ තියනවා ලොකුවට ඒවැ පුළුවන් සක්මන් කරන්න ටිකක් පුරුදු වෙන්න පුළුවන්. ගෙදර කට්ටිය ධර්මඥානය හොඳට තියෙනවා නම් ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ බණ භාවනා කරන වෙලාවක් සකස් කරගෙන තියෙනවා නම් මුළු ගෙදරම කට්ටියට බාධාවක් නැහැ. එහෙම නැත්තම් මේක රහසි තමයි කරන්න වෙන්නේ. ඒ ගෙදර ඔක්කොම බඩු ටික එහෙට මෙහෙට චුට්ටක් කරලා සක්මන් මල්ලුවක් හදා සක්මන් කරන්න ගත්තොත් එimhe ගී මැද්දේ ළමයි බය වෙනවා. අම්මා ගිහිල්ලා ආවා කියයි. අම්මා පටන් ගත්තා කියයි. ඔව්. හිතන්නේ මේක සනීප නැති වෙලා තමයි මේ කියලා. ඒ තරම්ම සැකයෙන් බලන්නේ. ඒ තරම්ම විචිකිච්ඡාවෙන් බලන්නේ. ශ්‍රද්ධාවෙන් බලනවට වඩා තියෙන්නේ විචිකිච්ඡාවමයි. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ විචිකිච්ඡාව කියන්නේ මොකද්ද? මේ සැකේ කියන්නේ සංයෝජනයක්. සක්කාය දිට්ඨිය වගේම එකක්. ඒ සක්කාය දිට්ඨිය කියන්නේ සංයෝජනය කියන්නේ මොකද්ද? බැඳලා තියෙනවා. දැන් සංයෝජනයේ උපමාවට මොකද්ද පෙන්වන්නේ? ආර සුදු හරකගේ කළු හරකගේ උපමාවනේ. සුදු හරකයි කළු හරකයි එකට ගැට ගහලා තියෙනවා ලණුවකින්. එතකොට සුදු හරක යනවා හයියෙන්. එතකොට කළු හරකට යන්න වෙනවා. මොකද? ලණුවෙන් බැඳලා තියෙන නිසා. කළු හරක හයියෙන් යනවා. එතකොට සුදු හරකට යන්න වෙනවා. මොකද? එතකොට පිටින් පේන්නේ කළු හරකා සුදු හරකව ඇදගෙන යනවා වගේ. සුදු හරක කළු හරකව නමුත් මේ දෙන්නම ඇදගෙන යන්නේ කඹෙන්. කඹේ ලියපු දවසට දෙන්න දෙපැත්තට යනවා නිදහසේ. ඒ වගේ විචිකිච්ඡාව කියලා කියන්නේ කඹයකට වඩා බැඳිච්ච එකක්. සැකේ කියන්නේ ඒ වගේ එකක්. අපි හොඳට දැනගන්න ඕන මේවා නීවරණ හැටියට තියෙනවා. සංයෝජන හැටියට බන්ධන හැටියටත් මේ හිතේ තියෙනවා. ඒතර මේවා නැති වෙන ආකාරයට සිහිය පිටවාගෙන නුවණ දියුණු කරගෙන ධර්මඥානෙ දිනු කරගෙන යන්න ගමන් කරන්න තියෙනවා. මට තේරිලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. හොඳට නුවණින් විමසීමස කල්පනා කරන කෙනෙකුට විස්මිත අවබෝධී පොත. ඊළඟට අපේ බුදු සම්මුතිතාවම වැඩ වෙසිටි සුත්ත නිපාතේ පොත. ඊළඟට යාමානියොන්ට රහතන් වහන්සේලා මේවා නිරන්තරයෙන් පරිශීලනය කරනවා නම් එයාට සෑහෙන දුරට සිහිය දියුණු කරන්නටත් දුණු කරන්නත් උපකාර වෙනවා. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා බොහොම උපකාර වෙනවා. මොකද හේතුව අපි නිරන්තරයෙන්ම ඒ ධර්මයේ උපකාර ගන්නට ඕන. මට හොඳට මතකයි මට ධර්මඥානය හොඳට වැඩුණේ කොහෙදද කියලා. මම සමහර ආරණ්‍ය වල ඉන්නකොට ඒ ආරණ්‍ය මගේ කුටියේ තියෙන්නේ පාත්‍රයේ සිවුරු දෙකයි වතුර එකයි විතරයි. මම මේ පුස්තකාල තියෙන පොත් තියෙන මම මේ පොතක් අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා බොහොම නිදහස්ව භාවනාත් කරගනිමින් මම මේ පොත කියවනවා. කියවලා මේ කරුණ මම ඇක්සස් පොතක් තියාගෙන හිටියා. ඒක තමයි මම සටහන් කරගන්නේ අවශ්‍ය දේවල්. සටහන් කරගත්තු කාරණා මම ආයෙත් විමසිමුස බලනවා. ඒ බලලා මේ පොත සුමානයක් විතර තියාගෙන හොඳට කියවලා තමයි මේ පොත ගෙහින් තැම්පත් කරලා වෙන පොත් වහන්සේ නමක් අරන් එනවා. ඒ බඳු වැඩපිළිවෙලක් මම කාලයක් කරපු නිසායි මට යම්කිසි ධර්මඥානයක් වැඩුණේ. ඔබ වුණත් යම්කිසි ධර්මඥානයක් ලබා ගැනීම පිණිස නිවැරදි ස්මරණයක් දහම් දැනුමක් ලබා ගැනීම පිණිස ඒ වගේ යම්කිසි වැඩපිළිවෙලක් කරන්න ඕන. මේ කටයුතු කරන අතරේ පත්තරත් බල ටීවී බල ඊළඟට ඒ හැම එකක්මත් කර ධර්මයේ හැසිරෙන්න කල්පනා කළොත් නම් කාලෙ මදි. මට තේරෙන හැටියට නම් කාලෙ හොඳටම මදි. හොඳම දේ තමයි පත්තරයක් බලන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා නම් විනාඩි 5කින් ඉවර කරන්න ඒක. විනාඩි 5කින් ඒක මාතෘකා ටික බැලුවා අයින් කරන්න පත්තරේ ඉවරයි එතකොට. එහෙම නැත්නම් පත්තරේ අර මුලින් ඉඳලා
බලලා ඊට පස්සේ අන්තිමට අච්චු කන්තූරි ප්‍රසිද්ධ කරන ලදී කියන තැනටම කියවන්න ලෑස්ති වුණොත් එහෙම කියවන අය ඉන්නවා. අපි දන්න අය හිටියා වැඩක් නෑ ජීවිතේ කරන්න පත්තරේ අර මුල ඉඳලා අග පිටුවේ ඒ කෑල්ල වෙනකම්ම කියවනවා අපරාධි සම්පප්පලාප. ඒ නිසා ඒව විනාඩි 5න් ඉවර කරන්න ඕනේ. රූපවාහිනී බලන්නේවා අනිවාර්යයෙන්ම බලන්න ඕන නම් විනාඩි 5න් ඉවර කරන්න ඕනේ. ඉවර කළා විවේකේ ගන්න ඕනේ මේ ධර්මඥානය ලබා ගන්න. අන්න එයා තමයි දහම් දෙන්නම ඇති කරගන්නේ. මේකේ මතක තියාගන්න. මේකේ තමන්ගේ දක්ෂතාවය පුදුම විදිහට බලපානවා. මේ ධර්මයේ දියුණු කරගන්න. තමන්ගේ උත්සාහය පුදුම විදිහට බලපානවා. තමන්ගේ නුවණ පුදුම විදිහට බලපානවා. තමන්ගේ පින පුදුම විදිහට බලපානවා. පින හොයන්න බැරි නිසා ඒක අතාරින්න. අනිත්‍යව තේරෙන දේවල් ටික. පිනේ ප්‍රමාණය හොයන්න බෑ. පින මට පින් නැද්ද පින් තියනවද කියන කාරණේ හොයන්න බෑ. මොකද නිවන් අවබෝධ කරන්න විනීතර භික්ෂුණීන් වහන්සේලා අතුරින් අගතැන් ලබන්න වාසනාවත වෙච්ච පටාචාරාවත් පිස්සියක් වගේ ඇඳුන් නැතුව පාරේ පිස්සු ඇදිලා දුවගෙන ගිහපු එක්කෙනෙක්. ඒ නිසා පින හොයන්න බෑ. නමුත් පින බලපානවා. අපිට එකපාරට 100 පිහිටන්නේ නැහැ කියලා, අපිට සමාධියක් ඇති වෙන්නේ නැහැ කියලා, යෝනිසෝ මනසිකාරය දෙන්න අමාරුයි කියලා පින නැහැ කියන තීරණයට ආවොත් අපි මෝඩයි. පින නැහැ නෙමෙයි ඒකදී අපි කරන්න තියෙන්නේ. අපි 100 පිහිටුවා ගන්නතුරු මේක අතාරින්නේ නැහැ කියලා හිතන එක. අපි මේ ධර්ම මාර්ගයේ දියුණු කරනවා මේක අතාරින්නේ නැහැ කියන එක. පින නැහැ කියලා අපි අතහැරියොත් අපි මේ ලෝකේ මහා මැටි මිනිසුන්ගේ ගණයට අයිති වෙන්නේ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ ධර්ම මාර්ගයේදී බාහිර මිනිසුන්ගෙන් පින අහන්න තේරෙන්නේ නැහැ. පින හොයන්නත් බෑ. එහෙම පින අවබෝධ කරන්නත් බෑ. පින දකින්න ක්‍රමයකුත් නැහැ. ඒ නිසා අපි මේ ධර්ම මාර්ගයේදී පින කියන්නේ පුදුම එකක්. දැන් අපි දන්නවනේ අර වෙච්ච දේ අර මුගලන් හාමුදුරුවෝ වසන් කරගන්න ඇවිල්ලා විමලානේ. විමලා කියන අර මේ විසඟන ගණිකාව ආවනේ මුගලන් හාමුදුරුවෝ වැඩ හිටිද්දි මුගලන් හාමුදුරුවෝ ඉස්සරහා මෙයා ආවා දඟර නැටුම් දාගෙන. මුගලන් හාමුදුරුවෝ ඇහුවා මොකද මේ මොකද? මොකද ඔය? අහලා මුගලන් හාමුදුරුවෝ කියනවා ඒයි ගෑණී ඒයි මෝඩි ඔබ දන්නවද මේ ශාරීරිය හැටි? මේ ශාරීරිය වැස්ස කාලෙට උතුරපු අසූචි වලක් වගේ කියනවා. බලාපන් කියන නුවණ පිහිටුපයි අන්න එහෙම මේක දකිනවා කියනවා. හැමෝඩි අහනවා. ඔබ හිතන්නේ මේ ආකාශයේ චිත්‍ර අඳින්නද? මේ මහානකට අහනකට අර විමලම තමයි. විමලා කල්පනා කළේ කම්පා වුණේ නැහැ. සැලුනේ නැහැ. විමලා කල්පනා කළා තමුන්නා විමලා හරි එඩිතර කාන්තාවක්. කෙලින් කතා කළා තමුන්නාසි මහා පුරුෂයෙක්. මේ සමාජයේ මෝඩ මිනිස්සු බාල ජනයා මේ ස්ත්‍රී ශරීරයට වසඟ වෙන්නේ මඩවලේ ලගින හරක් වගේ. තමුන්නාසි මහා වීර පුරුෂයෙක්. කොහොමද මේක ලැබුවේ කියලා ඇහුවා. ධර්මයේ කිව්වා බලන්න විමලා කයින් ගණිකාවක් වුණාට මනස කොහොමද කියලා. විමලා හොයපු දේ තමයි එතන තිබුණේ අන්තිමට. මොකද්ද? විමලා දන්නෙත් නෑ විමලා විමුක්තිය කරා යන මනසක් තිබිච්ච කෙනෙක්. විමලා කල්පනා කළා මමත් මේ මොකද්ද මේ ඇඟක් විකුණ යන එකේ තීරුම. මමත් මේ වගේ කෙනෙක් වෙන්න ඕන. කෙලීම ගියා බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් කිව්වා ස්වාමීනි මට මුනිවරයක් වගේ නිකලෙස් හිතකින් ජීවත් වෙන්න ඕනේ. හොඳයි කියලා මහාන කියලා රහත් වුණා. රහත් භික්ෂුණියක් වුණා. එතකොට බලන්න මේ හිත දියුණු කරපු ආකාරය. හිත දියුණු වෙන කෙනෙක් වගේ න යෝනිසෝ මනසිකාරේ නැත්තම් නෝන්ජල් හිතක් නම් මහාන වෙලා කල්පනා කරයි අයියෝ මම කරපු දෙයක් මං ඒ කාලේ ඉතින් මට දන්නේ නැතුව මං අර උත්තමයන් වහන්සේගෙන අප්පා මං හිතපු දේවල් ඔහොම කියා එහෙනම් මනසෙන් වැටි පිස්සු හදා ගන්නවා. දැක්කද ජයගත්තේ හැටි? මෙන්න මේ හිතේ තියෙන අභියෝග ජය ගන්න වමන වීරියවන්ත හිතක් ඕනේ. ඒ වීරියවන්ත හිතක් තියෙන එක්කෙනා තමයි මේක ජය ගන්නේ.
ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අල්ලන්න යන්නේ එහෙම එක්ක නෑ. එහෙනම් අපේ කුසලතා මේ ධර්මය අවබෝධ කරගන්න බලපාන්නේ නැද්ද? සම්පූර්ණයෙන් බලපානවා. ඒ නිසා මේ පින්වතුන්ට මේ දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. මේ දුර්ලභ අවස්ථාවේ අපේ හුස්ම ටික යන්න ඉස්සර වෙලා හොඳට සිහිය පිටුවා ගන්න, හොඳට නුවණ පිටුවා ගන්න, හොඳට චිත්ත ධෛර්යය ඇති කරගන්න, තමන්ගේ අභ්‍යන්තරේ පිටුවා ගන්න. මම මේක කොහොම හරි දිනු කරනවා කියලා. මේක කියන්න ඕනේ. ඒ නිසා හැම කෙනෙකුටම මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. සාදු සාදු සාදු